සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. හොඳයි, කවුරු සාදුකාරයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම පිණිස සියලු දෙනාම নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි, අපි දැන් ගිය සතියේ අපේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය මූලික කරගෙන අපි දේශනා මාලාවක් කරන්න පටන් ගත්ත ගිය සතියේ. ඒ වගේම අපි ඊට කලින් මේ පටිච්ච සමුප්පාද දේශනා මාලාවක් දිගටම කරගෙන ආව නේද? අපි අද පළවෙනි දහම් පන්තිය වශයෙන් මේක පටන් ගන්නවා. මට මහත්යෙක් මතක් කරා පටිච්ච සමුප්පාදයේ මට පොඩ්ඩක් මගහැරිච්ච පොඩි තැනක් තියෙනවා. මම ඒක ඕගොල්ලන්ට ඉදිරිපත් කරන ඕගොල්ලන්ට ප්‍රශ්නයක් හැටියට. අපි ඒක හිමීට පස්සේ අද මම ඒකට උත්තර දෙන්න කාලෙ මිඩංගු කරන්නේ නැහැ. පුළුවන් කට්ටිය ඒක මට උදව් කියන්නේ උත්තර දන්න කට්ටිය උත්තර මට කියන්න. වැටහෙනුනේ දොන්න දැන් පටිච්ච සමුප්පාදය පටන් ගන්නෙ මොන පදයෙන්ද? ටක් ගාලා උත්තර දෙන්න මොකද පටිච්ච සමුප්පාදය අපි කියන්න පටන් ගන්නකොට ඔය එක එක විදිහට බුදවරු සංදි තුනකින් පටන් ගන්නවා. අවිද්‍යාවෙන් තමයි පටන් ගන්නෙ නේද? මේ ප්‍රශ්නේ මේක තමයි. අපේ බුදු පියාණන් වහන්සේ සූත්‍ර කීපයක සංයුත්ත නිකායෙත් ඒ වගේම සූත්‍ර කීපයක පටිච්ච සමුප්පාදය මේ කතා කරනවා මෙහෙම. මහණෙනි, මම බෝසත් කාලේ
මම බෝසත් කාලේ මට මෙහෙම හිතුණා. මොකද්ද හිතෙන්නේ නැත්තේ? පටිච්චසමුපාදය ගැන හිතනකොට ඔයගොල්ලෝ සූත්‍ර කියවලා ඇතිනේ නේද? දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ පටන් ගන්න ඕන මේ අපේ පන්තියේ අලුත් කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ පටන් ගන්න ඕන මේ සූත්‍ර පොඩ්ඩක් කියවන්න. මම ඒක පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් පොත් කට්ටලයක් මේ ගෙනත් දෙන්න මම අදහස් කරනවා. මේ මනම් කියවන්න අමාරුයි නේද? ඒත් කොහොම හරි කියවන්න දැන් පටන් ගන්න ඕන සූත්‍ර. ඒක සූත්‍රයක තියෙනවා බෝසත් කාලේ මහණෙනි මට මේ විදිහට හිතුණා. බෝධිසත්ව කාලේ. බෝධිසත්ව කාලේ කිව්වට පස්සේ බෝධි මූලයේ ඉඳලා ආපස්සට සියලුම කාල බෝධිසත්ව කාල නේද? ඒ කියන්නේ පෙරම් පුරණ කාලෙත් දුෂ්කර ක්‍රියා කරන කාලෙත් බෝධිසත්ව කාලෙක අපි කවදාවත් බෝධිසත්වයන් වහන්සේටත් අපි වන්දනා කරනවා තමයි. නමුත් අපි ගෞරව කරන්නේ බුද්ධ පූජා කරන්නේ නැහැනේ බෝධිසත්වයන් වහන්සේට නේද? උන්වහන්සේට හිතුනේ පටිච්චසමුපාදේ හිතුණා උන්වහන්සේට. කොහොමද හිතුනේ ජානක මහත්තයා? අවිද්‍යාව පත්‍ය එහෙම හිතෙන්න බෑනේ. නේද? එහෙම හිතුන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ ඒක කියලා තියෙන්නෙම කොතනින්ද පටන් ගන්නෙ? මහණෙනි එක එක විදිහට පටන් ගන්නවා. තණ්හාව නිසා දුක උපදිනවා. එක එක ඔයගොල්ලෝ බලන්නකෝ මේ සූත්‍ර ටික. හැබැයි කිසිම තැනක අවිද්‍යාවක් විස්තර වෙන්නේ නැහැ. සමහරක් තැන්වලදී මහණෙනි සංස්කාර නිසා මොනවද හටගන්නේ? පටිච්චසමුපාද කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. ඉතින් බුදු පියාණන් බෝසතාණන් වහන්සේ කියලා බුදු පියාණන් වහන්සේ කියන්නේ මහණෙනි මට බෝධිසත්ව කාලේ මෙහෙම හිතුණා. සංස්කාර නිසා විඥාණය උපදිනවා. මට මතක නැහැ සංස්කාරات තිබුණද කියලා. විඥාණයෙන් නම් පටන් ගන්නව අනිවාර්යයෙන්ම. විඥාණය නිසා පස්ස වේදනා ওই විදිහට අපේ බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා බෝධිසත්ව කාලේ හිටිච්ච හැටි. ඒ වගේම අපේ බුදු පියාණන් වහන්සේ තව විස්තර කරනවා මහණෙනි කාශ්‍යප බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලේ උන්වහන්සේටත් මෙහෙම හිතුණා කියලා මගේ ඥාණයෙන් දැන් මම දකිනවා කියලා ඒත් කියනවා. ඒත් කියන්නේ තර විදිහටමයි. ඒ කියන්නේ අවිද්‍යාව සංස්කාර කියන පද දෙක නැහැ. මගේ ප්‍රශ්නය තමයි ඔයගොල්ලෝ හිතලා බලන්න ඇයි එහෙම නැත්තේ? ශනික පිළිතුරක් දැන් එපා. පස්සේ එන සතියේ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ගැන හිතලා ආපහු පටිච්චසමුපාදය අධ්‍යයනය කරලා කියන්නේ ඇයි එහෙම හිතුනේ කියලා මට මේ පින්වත් මහත්තයෙක් තමයි මේ පිළිබඳව මතක් කරේ. මේ මහත්තයාට හිතුණා මේක මේ ප්‍රශ්නේ ගොඩාක් කල් ඉඳලත් මමත් කල්පනා කරා. ඒ ත්‍රිපිටකයේ කියවනකොට මටත් හිතුනේ ඇයි එහෙම තියෙන්නේ කියලා. මට සාමාන්‍යයෙන් සැලකිය යුතු උත්තරයක් මටත් හොයාගන්න පුළුවන් වුණා. ඔයගොල්ලොත් බලන්නකෝ ඔයගොල්ලන්ට මොන වගේ උත්තරයක් ඒකට හොයාගන්න පුළුවන් වේද කියලා ඔයගොල්ලෝ දන්න ගුරුවරු තව ඉන්නවනම් අහලා ටෙලිෆෝන් කරලා මේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඔයගොල්ලන්ටත් හමු වෙලා මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. තව මේ වගේ ප්‍රශ්න කීපයක් මම ඔයගොල්ලන්ට යොමු කරනවා. දැන් අපි අද පංච උපාදානස්කන්ධය මේ පන්තිය මේ දහම් පාඩම් ටික ඉක්මනින් ඉවර කරගන්න ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන. ඕගොල්ලෝ අද මෙතන උත්තර දෙන හැටියට කතා කරන හැටියට තමයි ධර්ම දේශනාව වෙනස්කම් වෙන්නේ. අද මම ටිකක් මේ ධර්ම දේශනා මාලාව මම හිතන්නේ පාඩම් 10ක් විතර වගේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඊට වැඩි වෙන්නත් පුළුවන් ඕගොල්ලන්ගේ தත්ත්වය අනුව මුල ඉඳලම ඕගොල්ලන්ට කියලා දෙන්න තමයි මම අදහස් කරන්නේ. ඒක ඉතින් වේගය වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ අවබෝධය මත ඕගොල්ලෝ මම කියන දේවල් කරන විදිහ මත. තේරුණා නේද? විශේෂයෙන්ම අද මේක ප්‍රයෝජනවත් වෙන්නේ ගොඩාක්ම මේ භවයේදීම නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න මම උත්සාහ කරනවා කියන සසර බිය තේරෙන කට්ටියට තමයි මම මේක අද දේශනා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම තව මතක් කරන්න කාරණාවක් තියෙනවා. දැන් අපි හිතමු අපි ඉස්කෝලේ ගිහිලා තියෙනවනේ නේද? අපි ඉස්කෝලේ ගියාට පස්සේ අපේ ගුරුවරු මොකද කරන්නේ? අපේ ගුරුවරු මොකද කරන්නේ? නිරන්තරයෙන්ම දැන් දරුවෝ ටික කොහොම ඉන්නවනම් ගුරුවරයා අපි හිතමු ගුරුවරයාගේ අතේ නූල් බෝලයක් තියෙනවා කියලා. උදාහරණයක් වශයෙන් ගුරුවරයා නිරන්තරයෙන් මොකද කරන්නේ? දරුවන්ව එක එක දරුවන්ව මෙහෙම අල්ලගෙන ඉන්නේ නේද? ඒ කියන්නේ
ගුරුවරයා දරුවෝ ටික ආකර්ෂණය කරගන්නවා නේද? එහෙමනේ වෙන්නේ නේද? දරුවෝ ගැන හොයලා බලනවා, උනන්දු කරනවා, ඒ දේවල් කරනවා. දැන් මෙතනත් ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ නේද? මම මෙතන ඉන්නවා. ඕගොල්ලෝ දැන් ශිෂ්‍යයෝ වගේ ගුරුවරයෙක් කියලා හිතාගෙන ඕගොල්ලෝ දැන් මගෙන් දහම් පාඩම කරනවා. හැබැයි අර ඉස්කෝලේ වගේ නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද්ද මෙතන තියෙන වෙනස? ශිෂ්‍යයන්ට සිද්ධ වෙනවා ගුරුවරයාව අල්ලා කියා ගන්න. තේරුණාද මං කිව්ව එක? ඒ කියන්නේ උනන්දුව තියෙන්න ඕන කාගේද? දැන් ඉස්කෝලේ උනන්දුව තියෙන්නේ කාටද? ගුරුවරයාට. දැන් ඉස්කෝලේදී අපි හරිය කැමති ඉන්ටෝල් එකෙන් පස්සේ පීරියඩ් එකේ ගුරුවරයාට අසනීප වෙනවනම්. ගුරුවරයාට ටෙලිෆෝන් කෝල් එකක් එනවනම්. අපි හරිය කැමති. නේද? හැබැයි ගුරුවරයා නිරන්තරයෙන්ම ඒ පිළිබඳව අවධානයෙන් එයා හරියටම ඉන්ටෝල් එක ඉවර වෙන්න කලින් සමහරක් වෙලාවට පන්තියේ ඇවිල්ලා ඉන්නවා. අපි ඒ ගුරුවරයාත් එක්ක මොකද වෙන්නේ? අපි චුට්ටක් අකමැති. විනාඩියකට කලින් අද පන්තියට ඇවිල්ලා කියලා. ඒ ඉස්කෝලේ ගුරුවරයා නිරන්තරයෙන්ම දරුවන්ව අල්ලගෙන ඉන්නවා. ගුරුවරයා තමයි දරුවන්ව උනන්දු කරවන්නේ. දැන් මෙතන මේ පන්තියේ ඒකේ අනිත් පැත්ත. ඒකේ අනිත් පැත්ත අන්න ඒ පාඩම මම මුලින්ම ඕගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕන. ඕගොල්ලොන්ගේ අඩුපාඩු වෙනකොට මමත් බලන්නේ පුළුවන් තරම් මේක මගහැරලා ඉන්න. ඒක නිසා ඕගොල්ලෝ දැනගන්න ඕන නූල් දැන් ඉස්කෝලේදී නම් නූල් වලින් ගුරුවරයා වල්ලන් ඉන්නවනේ නේද? ඕගොල්ලෝ දැනගන්න ඕන එහෙනම් එක එක්කෙනා ගුරුවරයාව මෙතනදී අල්ලගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා ඕගොල්ලෝ තමයි උනන්දු වෙන්න ඕන. ඕගොල්ලන්ගේ උනන්දුව තරමට තමයි මගේ ධර්ම දේශනාව කොයි විදිහට සිද්ධ වෙනවද කියලා මම තීරණය කරන්නේ. ඒ වගේම අද මම වෙන් කරගන්නේ පංච උපාදාන පාඩම් මාලාව මම පටන් ගන්න හරියටම ඊගාව සතියේ ඔය වැඩි විස්තර නැතුව ඕගොල්ලන් උනන්දු කිරීම නැතුව උනන්දු කරන දේවලුත් මම කියනවා. ඒව නැතුව මම කෙලින්ම මේක පටන් ගන්නවා. ඒකට වටපිටාවක් හදාගන්න අද ධර්ම දේශනාව මම වෙන් කරගන්නවා. පුංචි පුංචි උදාහරණ ටිකකින් අපි ඒ ගැන අද සාකච්ඡා කරගනිමු. පුළුවන් වුණොත් බෝඩ් එක මම භාවිතා කරනවා. මම මෙහෙම මේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ගෙන් අහන්නම්කෝ. ඕගොල්ලෝ දන්නවද මේ පීසා කාලා තියෙනව නේද? කාලා නැහැ? කාලා තියෙනව නේ? ළමයි කාලා නැද්ද? ගොඩක් කට්ටිය ඒක කනවා. මේ ජානකලන් කාලා ඇති නේද? ඔව් කාලා ඇති. ඒකට පේටන් බලපත්‍රය තියෙන්නේ කොහෙටද? ඒක සොයාගත්තේ කොහෙන්ද? ඉතාලියේ. ඉතාලියේ තමයි හොයාගත්තේ. ඒ කියන්නේ ඉතාලියෙන් හොයාගත්තේ කොහොම මුළු රටමද හොයාගත්තේ? නෑ ඉතාලියේ මිනිස්සෙක් හදපු කෑමක් මේ පීසා. එතකොට මේක මේ දහම් පන්තියෙන් පරිබාහිර කතාවක්. අපි මෙහෙම බලමුකෝ බෝඩ් එක චුට්ටක් ගන්නම්කෝ මම. ඔන්න දැන් අපි පීසා. පීසා සොයාගත්තා. නේද? දැන් සම්පූර්ණම ගරුත්වයේ තියෙන අපි නමක් දෙමුකෝ මේ පීසා හොයාගත්තු කෙනාට. උඹට ටක් ගාලා කියන්න නම. පීසා අපි දන්නේ නැහැ නම නේද? අපි නිකන් නමක් මෙතනට දෙමු. මේක තේරෙන්නේ. කියන්න ටක් ගාලා නම. ජෝන්. මේක උඹලන්ට වැඩක් නැහැ කියලා සමහරට හිතේ මේක දහමට ඕනේ නැහැ කියලා බලමුකෝ අපි අවසානයේ. ජෝන්. දැන් මේ පීසා හොයා ගැනීමේ සම්පූර්ණ ගරුත්වය කාටද යන් තියෙන්නේ? ජෝන්ට. හැබැයි ඒක අසාධාරණයි කියලා මම හිතනවා. පීසා හදන්නේ මොනවෙන්ද? ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් කියන්නේ පාන්. තව චීස්. ඔන්න බලන්න. චීස්. එහෙනම් බලන්න මේ චීස් සුයි පීසා අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. තව මොනවද උනේ? පාන්. අපි පාන් කියලා කියමුකෝ පාන් පිටි. අපි පාන් කියලා මෙතනට දාමු. පාන් වලින් යට තියෙන්නේ පාන්නේ නේද? බැලුවාම ඒක වෙන නමක් කියන්න පුළුවන් පාන්. මේ චීස් හොයාගත්තේ නැත්නම් කවදාවත් පීසා කියන එක හැදෙන්නේ නැහැ. හැබැයි පාන් හොයාගත්තේ නැත්නම්
ඒත් පීසා කියන එක හැදෙන්නේ නැහැ. අපි ඒ නිසා දැන් මේකටත් අපි හිතමු මේවත් හොයාගත්ත කියලා. චීස් හොයාගත්තේ කවුද? නමක් දෙන්න බලන්න. ටක් ගාලා පරක්කු වෙනවා. ඈ මයිකල්ද? මට ඇහුනේ එහෙම. මයිකල් මේක ඇමරිකාවේ ආහාරයක්. අපිත් හැදෙනවා මං හිතන්නේ. ඒක හොයාගත්තේ කවුද කියලාත් අපි නමක් දෙමු. ඈ ටක් ගාලා. මොකද? මට ඇහුණා රිචඩ් කියලා. හරිද මන්ද? රිචඩ්. අන්න බලන්න. දැන් මේක බොහොම වැදගත් වෙනවා. මේ පීසා කියන එකේ සම්පූර්ණ ගරුත්වය තියෙන්නේ මේ ජෝන්ට. හැබැයි ලෝකයේ දෙයක් හොයාගන්නකොට දැන් මේ ලෝකේ කවුරුත් මිනිස්සු නැත්තම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙයිද? දැන් අපි හිතමු අපි පීසා හදන්න ඉගෙන ගන්නවා. අපි පීසා හදනවා. එතකොට අපේ ගුරුවරයා වෙන්නේ කවුද? නේද? අපි චීස් හදන්න ඉගෙන ගන්නවා. එතකොට අපේ ගුරුවරයා වෙන්නේ කවුද? ඔව් මයිකල්. අපි පාන් හදන්න ඉගෙන ගත්තොත් ඒකේ ගරුත්වය යන්නේ අපි ඉගෙන ගත්තාම මේකේ ගරුත්වය යන්නේ කාටද? රිචඩ්ට. එයා මේක හොයාගත්තේ නැත්නම් හැබැයි මෙයාගේ පස්සේ තව කට්ටිය නැද්ද? ඉන්නවා. අන්න බලන්න ලෝකයේ දෙයක් හොයාගන්නකොට දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් මොකද්ද හොයාගත්තේ පුතේ? සාපේක්ෂතා වාදය අයින්ස්ටයින් හොයාගත්තානේ. හැබැයි අයින්ස්ටයින් ඒකට එක එක දේවල් ප්‍රයෝජනයට ගත්තා. ඒව ලෝකේ හොයාගෙන නොතිබුණා නම් අයින්ස්ටයින්ට ඒ සොයා ගැනීම කරන්න වෙන්නේ නැහැ. අපි හිතමු මේ පීසා මෙන්න මේ ජෝන් බුදුන් කියලා. අපි හිතමු. තේරුණානේ? එහෙමනම් බුදු පියාණන් වහන්සේට තමයි බුදු පියාණන් වහන්සේ ලෝකෙට හොයාගත්තු දේ බුදු පියාණන් වහන්සේට වගේම තව උන්වහන්සේ බෝසත් කාලේ ඒ වගේම මහාමායා දේවී සුද්ධෝදන රජතුමා ඒ වගේම ආලාරකාරාම මේ හැමෝම ඒ තැනට යන්න උදව් කරා හරියට මෙන්න මේක වගේ. තේරුණාද මං කියන එක? එතකොට අපි චීස් හදන්න ඉගෙන ගත්තොත් අපිට අපේ ගුරුවරයා ජෝන් වෙන්නේ නේ. පැහැදිලි නේද මං කියන එක? දැන් අපි ඉගෙන ගන්නවා චීස් හදන්න. එතකොට අපේ ගුරුවරයා කවුද වෙන්නේ? එතකොට ජෝන් වෙනවද අපේ ගුරුවරයා? නෑ. අන්න මේ වගේ මේ උදාහරණය තව හිතලා බලන්නම වැඩි කාලයක් මේකට ගන්නෙ නෑ. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපේ බුදු පියාණන් වහන්සේ ලෝකෙට හොයාගත්තේ මොකද්ද? දැන් අපි මෙතන මේ ජෝන්ට බුදුයි කියලා දැම්මනම් ගොඩාක් මේ වගේ ඉස්සරහට මේ වගේ නම් ගොඩාක් අපිට ලියන්න පුළුවන් නේ. මේ චීස් වල ඉස්සරහනුත් මෙතනින් තව නම් ගොඩාක් ලියවෙනවා නේ. බටර් හැදෙයි නේද? එළඟි තෙල් මේ වගේ ගොඩාක් මේ චීස් ඉස්සරහෙන් වැටෙනවා. වැටහෙනව නේද? පාන් ඉස්සරහනුත් තව නම් ගොඩාක් වැටෙනවා. එතකොට මේ පීසා එක හැදෙන්න මේ වගේ නම් ලිස්ට් එකක් විතර අපිට ලියන්න වෙනවා. එතකොට මෙතනට බුදුන් කියලා නමක් දැම්මොත් ඒ පස්සේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට අපි බලමු අපේ ගුරුවරයා කවුද? බුදු පියාණන් වහන්සේ. හැබැයි ඒක හරියට මම හිතනවා මේ පීසා ගැන දන්නේ නැති කෙනෙක් ජෝන් ගුරුවරයා කරගත්තා වගේ. තේරුණා නේද? අපේ බුදු පියාණන් වහන්සේ මොනවද ලෝකෙට හොයාගත්තේ? මම දැන් අහන්නේ පස්සේ හරි උත්තර දෙන්න. දැන් උත්තර දෙන්නත් පුළුවන් වුණා කම නැහැ. මහත්තයා හිතන්නේ මොකක්ද? ඔව් මේ මහත්තයා කියනවා නිවන කියලා. තව උත්තර තියෙනවද? අපි හිතමු මෙහෙමයි මේ උත්තරයක් දෙනකොට හරි උත්තර අපිට හිතෙන්නේ හරි උත්තර එකයි කියලා තියෙන්නේ. අපි අහන්නකෝ දැන් ඔය දැන් ලෝකේ රටවල් දෙකක් අතර යුද්ධයක් යනෝ නේද? කොහෙද? රුසියාවයි යුක්‍රේනේ නේ. යුක්‍රේනේ කොහෙද තියෙන්නේ? රුසියාවට ආසන්නව. රුසියාවට අල්ලපු වැටේ තමයි යුක්‍රේනේ තියෙන්නේ. යුක්‍රේනේ තියෙන. මේ උත්තරේ හරිද? හරි.
යුක්‍රේනයේ කොහෙද තියෙන්නේ සුරංග මහත්තයා? මමත් උත්තරයක් දෙන්නම්කෝ. පෝලන්තයට. අල්ලපු වැටේ යුක්‍රේනයේ. වැරදිද? ඒත් හරි. තව උත්තර තියෙනවද? ආන්න බලන්න උත්තර ගොඩාක් දෙන්න පුළුවන්. ඒ වගේ මේක එකම උත්තරේ නෙමෙයි. ඒ උත්තරේ වැරදිද? හරි. අන්න ඒකෙන් තේරුම් ගන්න ගොඩක් උත්තර තියෙනවා. ඒක නිසා මේ උත්තරේට අපි එන සතියේ ඔයගොල්ලෝ මට ටෙලිෆෝන් කරලා හරි උත්තරේ ඕනි. හැබැයි හරි උත්තරයක්ම තියෙනවා. අපි මෙහෙම කිව්වොත් යුක්‍රේනයේ තියෙන්නේ රුසියාවටත් පෝලන්තයටත් අතරමැද්ද කිව්වොත් ඒ උත්තරේ වැරදිද? හරි. හැබැයි පළවෙනි උත්තරයට වඩා ගොඩාක් ඒ උත්තරේ නිවැරදි. වැටහෙනව නේද මං කියන එක? අන්න ඒ වගේ මම දැන් ප්‍රශ්නයක් ඇහුවා බුදු පියාණන් වහන්සේ ලෝකෙට සොයාගත්තු දේ මොකද්ද? වැටහෙනව නේද? අර මෙන්න මේ උපමාවෙනුත් මේක හිතලා බලන්න. මේ ජෝන් කියන කෙනා බුදුන් කියලා හිතුවොත් එයා චීස් ගැන සම්පූර්ණම දන්නවා. හැබැයි එයා හොයාගත්තේ නැහැ. එයා දන්නවා. හැබැයි මේ ජෝන් කියන කෙනා පාන් ගැනත් විශේෂඥයෙක්. තේරෙනව නේද? අපි මෙයාගේ ගුරුවරයෙක් වෙනව නම් අපි පාන් හදන්න ඉගෙන ගත්තොත් අපි යාගේ ගුරුවරයෙක් වෙන්නේ නැහැ. වැටහෙනව නේද? මම මේ කිව්ව උදාහරණේ මම ගොඩක්ම කරුණු කියන්නේ නැහැ. හොඳට ඔයගොල්ලෝ හිතලා බලන්න මම මේ ස්වාමින්වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. වැටහෙනව නේද? දැන් අපිට අවශ්‍ය වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙන්න. එතනදී අපි දැනගන්න ඕන මොකක්ද? දැන් අපිට අවශ්‍යයි ජෝන්ගේ අපි දැන් පීසා ගැන දන්නේ නැහැ. හැබැයි අපි මෙයා ගැන අහලා තියෙනවා. මේ ජෝන් කියන කෙනා ගොඩාක් වටින දෙයක් ලෝකෙට හොයාගත්තා කියලා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙයාගේ ශිෂ්‍යයෙක් වෙන්න. අපි මොකද්ද කරන්න ඕනේ මුලින්ම? ජෝන් හොයාගත්තේ මොකද්ද කියලා මුලින්ම හොයාගන්න එපා නේද? ජෝන් හොයාගත්තේ මොකද්ද කියලා දැන් අපි හිතමු අපිට අවශ්‍ය වෙනවා මෙයාගේ ගුරුවරයෙක් වෙන්න. අපි චීස් ගැන ඉගෙන ගන්නවා. අපි යාගේ ගුරුවරයෙක් වෙනවද? මේ ශිෂ්‍යයෙක් වෙනවද? නැහැ. එහෙනම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? ජෝන් හොයාගත්තේ මොකද්ද කියලා අපි හොයාගන්න ඕන. පීසා. එහෙනම් අපි පීසා හදන්න ඉගෙන ගන්න ඕනේ. නේද? ඒක ඉගෙන ගන්නකොට අපිට මොනවද වෙන්නේ? චීස් හදන්න. හැබැයි අපිට මුලින්ම චීස් හදන්න අවශ්‍ය වෙන්නේ අපි මුලින්ම චීස් ගන්නවා. පාන් ගන්නවා. ඊට පස්සේ අපි පීසා එකක් හදන්න ඉගෙන ගන්නවා නේද? ඉගෙන ගත්තට පස්සේ අපි ඊට පස්සේ තව වෙලා තියෙනවනම් චීස් හදන්න අපිට ඉගෙන ගත හැකියි. ඊට පස්සේ තවත් වෙලා තියෙනකොට මොකද කරන්නේ? පාන් හදන්නත් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ තවත් වෙලා තියෙනවනම් ඉරුගු වවන්න අපිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මුලින්ම කරන්න ඕනේ මොකක්ද? මුලින්ම කරන්න පීසා හදන්න අපි ඉගෙන ගන්න. අන්න මං කියන එක තව විදිහට ඕගොල්ලන්ට උපමාවකින් මං කියලා දුන්නේ. එහෙමනම් අපිට අවශ්‍ය වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙන්න නම් බුදු පියාණන් වහන්සේගේ දරුවෙක් වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන මුලින්ම? අන්න හරි. බුදු පියාණන් වහන්සේ ලෝකෙට හොයාගත්තු දේ අපි දැනගන්න ඕන. පළවෙනි කාරණාව ඒකයි. හැබැයි දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේවල් තියෙනවනේ. උන්වහන්සේ හොයාගත්තු දේවල්ද දේශනා කරේ. මම ආයෙ නිහඬයි. මම ආයෙ මේ පීසා එකට එනවා දැන්. දැන් මේ ජෝන් කතා කරන්නේ පීසා ගැන විතරක්ද? ජෝන් වැඩිපුරම කතා කරන්නේ මොකක් ගැනද? චීස් ගැන, පාන් ගැන. නේද? එයාගේ ක්‍රියාවෙන් තමයි පේන්නේ පීසා එක. එයා පීසා කියලා නිතරම කියන්නේ. එයා සේවකයන්ට මොනවා ගේන්න කියලාද කියන්නේ? පාන් ගෙනෙන්, පිටි ගෙනෙන්, චීස් ගෙනෙන් නේද? තව ඔය ಜಾති තියෙනවනේ. ඔයගොල්ලෝ තව කිව්වොත් අපිට මේව ලියන්න පුළුවන්. එතකොට බුදු පියාණන් වහන්සේ සම්පූර්ණම කතා කරේ උන්වහන්සේගේ සොයා ගැනීම විතරක්ද? බෝසත් කාලේවා තව කට්ටිය හොයාගත්තු දේවල් උන්වහන්සේ
ඇත්ත දේවල්, හරි දේවල් උන්වහන්සේ කියනවා. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් එක තැනකදී අහනවා වෙන වෙන විද්‍යාවල් නැද්ද කියලා. ඒව බොරුද කියලා බුදු පියාණන් වහන්සේ කියනවා ඒවත් තියෙනවා. අහලත් ඇතිද නේද? අර මිනි ඔලුවට තට්ටු කරලා කතා කරනකොට උන්වහන්සේ කියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ එහෙම විද්‍යාවකුත් තියෙනවා. තේරෙනව නේද? දැන් බලන්නකෝ මේ පාන් වලට වැඩිය උසස් නේද චීස්? ඈ මේ දෙකටම වැඩිය උසස් දේ මොකද්ද? පීසයි. මේ උපමාවෙන්ම ගන්න බෑ. මෙතනදී දැන් මේ ජෝන් ඇත්තටම හොයාගත්තු දෙයක් නැහැ නේද? එයා කරේ කැලේ ටිකක් එකතු කරගත්තා. හැබැයි බුදුදහම එහෙම නෙමෙයි. බුදු පියාණන් වහන්සේ දේවල් ගත්තා. එතකොට පින්වතුනි හොඳට මතක තියාගන්න අපි ඉගෙන ගන්නවා නම් අපි හිතමු මම තව උපමාවක් ගන්නම්කෝ. ඕගොල්ලෝ දරුවෙක්ව බිහි කරලා ලෝකෙට ඕගොල්ලන්ගේ ඉලක්කයක් තියෙනවා. නේද? දරුවෙක් හම්බුණාට පස්සේ ඒ දරුවව අපිට අවශ්‍ය වෙන්නේ හොඳ පුරවැසියෙක් කරන්නනේ. හොඳ රැකියාවක් කරලා හොඳ පුරවැසියෙක් කරන්න. නේද? දැන් ඔන්න දරුවෙක් අපේ මහත්යට ලැබිලා තියෙනවා. මහත්යාගේ අවසාන අවුරුදු ගානක ඉලක්කයක් තමයි හොඳ පුරවැසියෙක් කිරීම. එතකොට ඒකට ඇතුළත් වෙන දේවල් ඕගොල්ලෝ හිතාගන්න. මහත්යා මුලින්ම මොකද්ද කරන්නේ? ඈ? ඔන්න මං කිව්ව එක තේරුන්නේ නැහැ. දැන් අපේ අර චූටි දරුවා. ඒ අම්මගේ බලාපොරොත්තුව මොකද්ද? ඒ දරුවව හොඳ සමාජයේ වැදගත් මිනිස්සු කෙනෙක් වශයෙන් එළියට දාන්නනේ. ඒ අම්ම දැන් මොකද කරන්නේ? මුලින්ම මොකද කරන්න ඕනේ? ඈ? මොකද? ඒ අම්ම මොකද කරන්න බලන්න? ඔයගොල්ලෝ එකෙන් තේරුම් ගන්නවා මොකද්ද කිව්වේ කියලා. අපි දෙයක් කරනවා නම් අපේ ඉලක්කයක් තියෙනවා නම් අපි මුලින් කළ යුතු දේවල් තියෙනවා. නේද? මුලින් කළ යුතු දේවල්. අපි වැඩක් කරනකොට පිළිවෙලට මුලින් කළ යුතු දේ මුලින් කරලා මැද්දෙන් කරන්න ඕන දේවල් මැද්දෙන් කරලා කරන්න පටන් ගත්තොත් අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. දැන් අපි හිතමු අන්න අර දරුවට මහත්යා කිව්වා වගේ ಗುಣධර්ම කියලා දෙන්න ගන්නවා. මොකද වෙන්නේ? ඈ? ඔව් ಗುಣධර්ම ඉගෙන ගන්නත් දරුවෙක් නැති වෙයි. එහෙනම් කන්න දෙන්න අපි බලන්නේ නැහැ. නේද? අපි අන්න බලන්න. මැද්දෙන් කරන්න ඕන දේ මුලින් කරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ වැඩේ? සාර්ථකත්වයට තියෙන ඉඩකඩ 100ට ගාන ප්‍රතිශතය අඩු වෙනවා. මම මේ කියන දේවල් මේ උදාහරණ වලින් මම උගලන්ට වැඩක් නැහැ කියලා සමහරට හිතේ පීස කතාව. නමුත් හොඳට හිතලා බලන්න ගොඩක් වැදගත් දෙයක් මම මේ කියන්නේ. ඒ වගේ අපි මුලින් කළ යුතු දේ හොයාගන්න ඕන. මැද්දෙන් කළ යුතු දේත් හොයාගන්න ඕන. අකට කළ යුතු දේත් හොයාගන්න ඕන අපේ ඉලක්කය. මම දන්නේ උගලන්ගේ ඉලක්කය මොකද්ද කියලා. උගලන්ගේ ඉලක්කේ උගලෝ හඳුනා ගන්න. උගලන්ගේ ඉලක්කය දැන් අපි දන්නවා. අපි මේ කතා කරන්නේ මොකටද කියලා අපි දන්නව නේද? එහෙනම් අපි මුලින් කළ යුත්තේ මොකද්ද? මං අහන්නම්කො මෙහෙම ජානක මහත්තයාගේ මහත්තයා ක්‍රිස්තියානි කෙනෙක් කියලා හිතන්න. දැන් එතකොට මහත්තයාට ලොකු සිතේ වෙනසක් ඇති කරගන්න වෙනවා. දැන් මම උදාහරණයක්. මහත්තයාට ඉන්නවා ආච්චි කෙනෙක්. ඒ ආච්චි මැරෙනවා. ආච්චි මැරිලා මාසෙකින් විතර ගෙදර දුවෙකුට මේ ආච්චි ආවේශ වෙනවා. එහෙම දෙයක් වෙනවනේ ලෝකේ නේද? අහලා තියෙනවනේ ආවේශ වෙලා. එතකොට ඔයා ක්‍රිස්තියානි කෙනෙක්. ඇමරිකාවේ කියලා හිතන්නකො. ඔයාට මොකද්ද හිතෙන්නේ? ටක් ගාලා උත්තර දෙන්න. එතකොට වෙලාව නාස්ති වෙන්නේ නැහැ. ඔව් හිතෙන්නේ මොකද්ද කියලානේ මං අහන්නේ. කරන්නේ මොකද්ද කියලා නෙමෙයි කියන්නේ. ටක් ගාලා උත්තර දෙන්න. ඔව් බය හිතෙනවා. තව මගෙන් ওই ප්‍රශ්නේ අහුවනම් මං හිතනවා අනිවාර්යෙන් මානසික රෝගයක්. නේ? මුලින්ම කරන්නේ පල්ලියටත් යන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් ගාවට යන්නත් පුළුවන්. හැබැයි ඊට එහා පොඩි සැකයක් තිබ්බොත් පල්ලියටත් යනවා. පල්ලියට යන්නේ පුංචි සැකයක් නිසායි. මොකක්ද ඒ සැකේ? බයක් එක්ක. දැන් ක්‍රිස්තියානි මම ඒක ක්‍රිස්තියානි කියලා ගත්තේ තව අපිට ආගම් ගන්න පුළුවන්. ඒගොල්ලෝ හිතන්නේ මරණයෙන් මත්තේ මොකද්ද? ඔව් ආච්චිට වැහෙන්නේ කවුද? ඔව් දුවට.
ඔව් පෙරේතෙක් නෙවෙන්නේ. අන්න හරි. ඒගොල්ලෝ දන්නේ නැහැ, ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ, ඒගොල්ලෝ ඉගෙන ගන්න නැහැ. ඒගොල්ලෝ ඒක නිසා ඔව් එහෙම ඒක හොඳට දන්න කෙනෙක් නම් මොකද කරන්නේ? එහෙනම් හිතනවා මේක මේ රෝගයක්. මානසික රෝගයක් කියලා ඉස්පිතාලේ යනවා. පල්ලියට ගියොත් එයාට මොන වගේ මානසිකත්වයක් ඇද්ද? පුංචි සැකයක් තියෙනවා. පුංචි සැකයක් තියෙනවා. ඊට පස්සේ ඔයා දන්න, ඔයයි ආච්චි විතර දන්න රහසක් අර මිනිපිරිය කියනවා. මොකද වෙන්නේ? ඔව් දැන් අරක paludu වෙලා යනවා, මේක කොහෙත්ම සිද්ධ වෙන්න බෑ. ඊට පස්සේ කල්පනා කරනු මැරිලා නැවත පෙරේත ආත්ම භූත ආත්ම නැහැ කියලා ඒක ඔප්පු කරගන්න කරුණු හොයලා දෙනවා. දැන් අර මිනිපිරියට විтин විත හිංසාවක් කරන්නේ නැහැ කියලාද මම හදපු කතාවන්නේ මේකනේ. ඔයාගේ ගොඩාක් පැරණි දේවල් අර මිනිපිරිය කොහොමටවත් හිතාගන්න බැරි, ඔයාගේ යාළුවෙක්වත් දන්නේ නැති ගොඩාක් දේවල් ඔයාට කියන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔව් අනිවාර්යෙන්ම මැරිලා නැවත උප්පත්තියක් තියෙනවා කියලා ඔව් ඔයාගේ විශ්වාසයක් එනවා ඔයාට. ඔයාගේ ආගම ගැන පොඩි සැකයක් ඔයාට මතුවෙනවා. ඊට පස්සේ දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මොකද කරන්නේ? තව ඔයා බය නොවුනොත් ඔයා ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි කෙනෙක් එහෙම බය වෙන්නේ නැහැ. තේරුණා නේද? අපිනේ පෙරේතයන්ට බය, ඒගොල්ලෝ බය නැහැ ගොඩක් වෙලාවට. ඔයා තව මේ කරුණු දැනගන්න උත්සාහ කරනවා. අපි හිතන්නකො එතකොට ඒ මලගිය ඥාතියගෙන් ඔයා මේ මැරිලා සත්තු වෙලා උපදින දේවල්, මේ සසර ගැන ගොඩක් දේවල්, പ്രേත ලෝකේ ගැනත් දැනගත්තා කියලා. තේරුණා නේද? අන්න ඊට පස්සේ දැනගත්තු ඔයා මොකද කරන්නේ? ඔයාට මෙහෙම ඇති වෙනවා, මේක කිසිම තේරුමක් නැහැ මේ ජීවිතේ. අර අපිට වගේ සසර බියක් ඔයාට ඇති වෙනවා. අන්න. දැන් ඔයාට හිතෙනවා මේ ජීවිතේ තේරුමක් නැහැ, මෙරි මෙහෙම උපදිනවා, සත්තු වෙලත් උපදිනවා. මේ වගේ പ്രേත ලෝකයක් තියෙනවා. ඒවල දුක් විඳිනේවත් ආච්චි කිව්වා. ඒක නිසා මේකේ තේරුමක් හොයාගන්න ඕන, මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහසක් ඔයාට ඇති වෙනවා. මොකද ඔයා කරන්නේ මුලින්ම? ඔයා මොකද කරන්නේ කියලා අහන්නේ. දැන් හිතන්නකො හැමෝම මෙයා කියලා දැන්. මුලින් මොකද්ද කරන්න ඕනේ? අංක 1. ඒ සම්බන්ධව තියෙන ආගමක් හොයන්න. ඔව්. ඒ උත්තරේ අපිට පිළිගන්න පුළුවන් නේ. එහෙනම් සොයා බලනවා මරණයෙන් මත්තේ ඔව් ජීවිතයක් විස්තර කරපු ආගම අපි හොයාගන්න. ඔන්න ඒක මම ලියන්න පටන් ගන්න. ඒක අපිට හිතන්න පුළුවන් වැරදි හරි කියලා. තව මොන හරි තියෙනවද උත්තරය? ඊට පස්සේ අංක 2. මොකද්ද? ඔව් ඒකනේ දැන් මේ ආගමක් ගැන හොයා බලනවා. එතකොට මෙයාට උත්තරයක් එනවා. ඒ මොන ආගමද? ඔව් බුද්ධ. මේකේ මාතෘකා ගොඩකට මේක බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? අපි මේක කරමු බුද්ධ ඉතිහාසය. බුද්ධ ඉතිහාසය. බුද්ධ ශිෂ්ටාචාරය. නේද? ඒ වගේම බුද්ධ දර්ශනය. අපිට එහෙම මේක කොටස් 3කට තව බෙදන්න පුළුවන් නම් කියන්න. කොටස් 3කට මම බෙදුවා. බුද්ධ ඉතිහාසය මේක යටතේ අපිට ඉගෙන ගන්න පුළුවන්, හොයා බලන්න පුළුවන්. ඒ වගේම බුද්ධ ශිෂ්ටාචාරය. බුදු පියාණන් වහන්සේ හිටපු කාලේ ඉන්දියාවේ ශිෂ්ටාචාරයක් හැදුණා නේද? බෞද්ධ වටපිටාව ඒක ශිෂ්ටාචාරය කියන්නේ. ඒව අපිට බලන්න පුළුවන්. ඒ වගේම බුද්ධ දර්ශනය. දර්ශනය ගැන හොයා බලන්න පුළුවන්. ඒ බුද්ධ දර්ශනය ආපහු කොටස් වලට ඔහොම බෙදි ලොකු එහෙකට යනවා. අපි හිතමු දැන් ඒ ටික. තව ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ ටිකත් අපි හොයාගත්තා. මොකද කරන්න ඕන? මෙතන 3ක් තියෙනවා. 1 2 3. ඔව් අපි දැන් මෙතනින් අපි තීරණයක් ගන්න වෙනවනේ. මේ තුලින් කොහෙටද යන්නේ?
ඔව් අපිට මෙතනින් මෙහෙම මෙතනට යන්න. දැන් ඔන්න වැඩේ දැන් සංකීර්ණ වෙනවා. නේද? ඒ කියන්නේ අපිට ඇමරිකාවේ දැන් ඉන්නේ අපේ මහත්තයා. ඇමරිකාවෙන් මේ දේ කරගන්න බැරි වෙනවා. ඇයි ඒ? ඇමරිකාවේ මේ දෙක තියෙන්න පුළුවන්. ඒවලත් මේ පිළිබඳව මහාචාර්යවරු ඉන්නව නේද? ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතනටනේ අපි තීරණය කරේ. දර්ශනය. දර්ශනය කිව්වා. ඔය ඊට පස්සේ එහෙම ඒක එක උත්තරයක්නේ. දැන් ඔන්න දෙවෙනි උත්තරේ හැටියට එන්නේ ඉන්දියාවට හරි ලංකාවට හරි එනවා. ඒකද උත්තරේ දෙක. දෙකට කල යුත්තේ මොකද්ද? ඒකද උත්තරේ. හරිද? ඒකම පිළිගන්නේ මං කිව්වේ අර උත්තර ගොඩක් තියෙන්න පුළුවන්. මම අර රුසියාව ගැන කතා කරේ ඒකයි. හරි දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. හරියට ශිෂ්ටාචාරයේ තියෙන මොන රටේද කියලා හොයලා බලන්න ඕනේ. ඔව් එහෙම හොයලා බලන්න පුළුවන්. ඒ රටේ ඉඳලා එන්නත් පුළුවන් ඒ රටට. නේද? අපි හිතමු. ඔව් ඉතින් ඊපස්සේ දැන් අපි ඔන්න එහෙනම් අපි හිතමුකෝ අංක 2 හැටියට අපි හොඳම දර්ශනය ලෝකයේ තියෙන රට සොයා ගන්නවා. නිවැරදිම දේ ගොඩක්ම සාර්ථක මහත්ය ලංකාවට ආවොත් තායිලන්තයේ බුරුමය ඉන්දියාව ලංකාව ඒ වගේ රටවල් තියෙනවා. නමුත් මේකෙදි මම හිතන්නේ පෞද්ගලිකව ඒ රටවල් ගැනත් අපි දන්නවා ලංකාවට ආවොත් ගොඩක්ම සාර්ථකයි කියලා මම හිතනවා. තායිලන්තයට බුරුමෙට ගියත් වරදක් නැහැ. නමුත් ඊට වැඩිය හොඳ උත්තරයක් තමයි ලංකාවට එන එක. ලංකාවට ඇවිල්ලා තායිලන්තයට යන එකත් හොඳයි. ඔන්න ලංකාවට ආවා. ඔන්න දෙක තමයි ලංකාවට එනවා. ඊට පස්සේ 3 අංක 3 ලංකාවට ආවා. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න ලංකාවට ඇවිල්ලා තව ඉතින් මැද්ද දේවල් කීතේ හෝටලයකට යනවා ඉන්න තැනක් හදා ගන්නවා. එහෙම කීත හැකි. අපි ඊට අත්හරිමුකෝ. ඊට පස්සේ කල යුතු මූලිකම දේ මොකද්ද? මේක ඉගෙන ගත යුතු පුද්ගලයෙක් හොයන්න. මොකද කරන්නේ? ශිෂ්ටාචාරයේ දන්න පුද්ගලයෙක් කරන්න කියලා ලංකාවට ආව නැත්නම්. ඒක කොහොමද කරන්නේ? ශිෂ්ටාචාරයේ දර්ශනය. මේක පොත්වල ලියලා නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ලොකුම ප්‍රශ්නයකට මැදි වෙනවා. මේ අංක 3 යටතේ අපි කතා කරන තැන. ඔය දර්ශනයේ පිළිබඳව දන්න කෙනෙක් හොයාගන්න කොහොමද හොයන්නේ දැන් වැඩේක? මොකද්ද? අපි හිතමු දැන් සිංහලත් ඉගෙන ගත්තා කියලා. දේශි වෙන්න දැන්. නම් මොකද කරන්නේ? ලංකාවේ දැන් එක උත්තරයක් තිබ්බා. දැන් මේ ගැන දන්න කෙනෙක් හොයා ගන්නවා. නේද? එක්කෙනෙක් ඉතින් හොයාගෙන මම 3-4 දෙනෙක්ගෙන් අහලා දාන්න තියෙනවා. ඒ කට්ටියක මගේ වෙනවා. ඔව් දැන් මේ ගැන දන්න හරියටම කවුද? මොන වගේ පුජ්‍යලෙක්ද? ස්වාමීන් වහන්සේ මම හිතන්නේ. ස්වාමීන් වහන්සේ නමක් බුද්ධ දර්ශනය ගැන දන්න කියලා ඔයගොල්ලෝ ඔන්න හොයලා බලන්න. ත්‍රිපිටකේ ඉතින් අරන් කියවන්න තමයි තියෙන්නේ. ත්‍රිපිටකේ අරන්. දැන් කිව්වේ ඒක පස්සේ යන්න ඕනේ. ඒක කියලා ඒක වැරදි කියනකොට තව එකක් කියන්න එපා. මේ දර්ශනය දන්නේ කවුද? නෝන අපි තව මේකට දැන් අතු බෙදන්න වෙනවා මේක. සෝවාන් වෙච්ච පුද්ගලයෙක්. සෝවාන් වෙච්ච පුජ්‍යලෙක්. සෝවාන් පුජ්‍යලෙක් සොයාගත යුතු වෙනවා කියලා මම පෞද්ගලිකව හිතනවා. මේ පොඩි ස්වාමීන් වහන්සේත් උත්තරයක් දුන්න සෝවාන් වෙච්ච මොකද හිතන්නේ කොහොමද? අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට සැකයක් තියෙනවා නම් මම ඔප්පු කරන්න. සෝවාන් වෙච්ච පුජ්‍යලයෙක්ගෙන් හැර අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න බෑ. වචන ටිකක් දැනගන්න පුළුවන්. ඒකේ ගැඹුරු විස්තර ටිකක් ඕගොල්ලන්ට දැනගන්න බෑ හැම පුජ්‍යලයෙක්ගෙන් හැර. මේ පුජ්‍යලියොත් ඉන්න පුළුවන් ඒ පිළිබඳව කියන්න බැරි කට්ටිය. දැන් සෝවාන් කෙනෙක්ද ගොඩක් පවර්ෆුල් පසේ බුදු කෙනෙක්ද? මට ඉතින් ගොඩක් වටින්නේ පසේ බුදු කෙනෙක්. බලන්න.
ඒ කියන්නේ පසේ බුදු කෙනෙකුටත් බැරි වැඩක් තමයි සෝවාන් කෙනෙක් කරන්නේ. ඒ කියන්නේ මෙතනත් ඉන්න පුළුවන්. තමන් අවබෝධ කරගත්තු දර්ශනය කියන්න බැරි කට්ටිය. වැටහෙනව නේද? රහතන් වහන්සේලාත් එහෙම ඉන්න පුළුවන්. ඉන්නවා කියලා නියමයක් නැහැ. ඉන්න පුළුවන්. ගොඩක් අඩුයි මේක කියන්න පුළුවන් කට්ටිය. ඒක මගේ අදහසක්. හැබැයි එක දෙයක් මම ස්ථීර වශයෙන්ම ඕගොල්ලන්ට දැන් කියනවා. මේ ගැන ගැඹුරින් ඉගෙන ගන්නවා නම් එහෙම පුජ්‍යලයක් ඕගොල්ලෝ සොයාගත යුතුයි. තේරුණා නේද? ඊට මෙහා තව ඉතින් අපිට හොයාගන්න පුළුවන්. දැන් මේ කෙනෙක් හොයාගන්න අමාරු නම් ඊට මෙහා කට්ටියකින් තව උපදේශ ඕගොල්ලන්ට ගන්න පුළුවන් නේද? එතකොට ඊට මෙහා ඉඳන් අපිට එනවා ත්‍රිපිටකය දාන්න. තව එතකොට මෙතනින් එහාට ඕගොල්ලෝ මම දන්නවා 8ක්ම 4ක්ම කියයි. වැටහෙනව නේද? ඔව්. තව උත්තරයක් තියෙනවද? සෝවාන් සකෘදාගාමී. හරි ඒක මම 4ක්ම ලියුවා. මම දන්නවනේ ඊට පස්සේ දෙන උත්තර ටික. 1 2 3 4. දැන් මේක විතර දෙකම මග. ඔය දර්ශනේ දන්නේ මොකද්ද? එනක් කෙනෙක් ඔය කාරණා දර්ශනේ දන්නේ. ඔව්. ප්‍රශ්නයක් කියනන් තියෙනවා ඊගාව සතියේ විසඳන්න මාසෙකින් හරි මේ කෙනෙක් නැති වුණොත් මේ ටිකක් නැති වෙනවනේ. පළවෙනි එක නැතුණු තව හතරම නැති වෙනවා. නැති වුණොත් අපිට දැන් සෙවිල්ලේදී තේරෙනවා එහෙම කෙනෙක් හොයාගන්න බෑ කියලා. මමත් දන්නවා එහෙම කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒගොල්ලන් අඳුන ගන්න ලක්ෂණයක් නැහැ. තේරෙනව නේද? නියම කෙනෙක් නියම ඒ වගේ පුජ්‍යලයක් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. ප්‍රකාශ නොකර ඉන්න තමයි බලන්නේ. දැන් ඒකට අද සමාජයේ ගොඩාක් තර්ක යනවා. රහත් වුණොත් සමහරක් පිරිස කියනවා ඒක ප්‍රසිද්ධියේ කියනවා කියලා. සමහරක් පිරිස කියනවා කියන්නේ නැහැ කියලා. බුදු පියාණන් වහන්සේගේ විනයේත් නීතියක් තියෙනවා. තමන්ට ලැබපු අධිගමන ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ප්‍රකාශ කරන්න එපා කියලා. අපි දන්න දෙයක් තමයි සෝවාන් පුජ්‍යලෙක් කියන්නේ බුදු පියාණන් වහන්සේගේ හොඳම ශිෂ්‍යයෙක් කවදාක්වත් ගුරුවරයාගේ නීති කඩන්නේ නැහැ. හොඳම ශිෂ්‍යයෙක් ගුරුවරයා කියන ඒවා ප්‍රතික්ෂේප කරනවද? ගුරුවරයා පවරන දේවල් ප්‍රතික්ෂේප කරනවද? නැහැ. අපි ඒක දන්නවා. ගුරුවරයාට ගොඩාක් ඒ කියන්නේ ඉගෙනීමට දක්ෂ කෙනෙක් ගුරුවරයාගේ හොඳම ශිෂ්‍යයෙක් නේ. එතකොට ඒ ඉගෙනීමට දක්ෂ ළමයෙක්ගේ අපි දන්න ලක්ෂණයක් තමයි ගුරුවරයා නීතියක් දැම්මොත් එයා අකුරටම පිළිපදිනවා. ඒ කියන්නේ සෝවාන් කියන පුජ්‍යලයා බුදු පියාණන් වහන්සේගේ නීති අනිවාර්යෙන් පිළිපදිනවා. එයා ලාභ සත්කාර බලාපොරොත්තුෙන් කවදාක්වත් එයාගේ මාර්ගඵලයක් ප්‍රකාශ කරන්නේ ලංකාවේ උගතුන් මොන විදිහේ තර්ක කරත් මම හිතන්නේ රහත් නොවි රහත් වුණා කියන කට්ටිය නම් එහෙම කියයි. උදාහරණත් ත්‍රිපිටකයේ පෙන්නයි. බුදුනුත් එහෙම කරා. බුදුනුත් බුදු වෙලා මම බුදුයි කියලා කිව්වා. එතනදී අපිට බුදුන්ගේ උපමාව ගන්න බෑ. තේරෙනව නේද? බුදුන් අනිවාර්යෙන් එහෙම කියන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ නමුත් නීතියක් දැම්ම ලාභ සත්කාර නිසා එහෙම කරන්න එපා කියලා. එතකොට අපිට දැන් ඔන්න අපේ මේ කතාවේ පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. අපිට එහෙම සොයාගන්න බෑ. නේද? එතකොට අපිට සිද්ධ වෙනවා විවිධ සාමින්හන්සේලාව ඇසුරු කරන්න. ඔන්න එක ක්‍රමයක් නේද? එහෙම කරලා අපි උපකල්පනයකට එන්න පුළුවන්. මෙන්න මේ අහවල් කෙනා මෙහෙම දෙයක් තියෙනවාද කියලා. ඒක ඊටාම දුෂ්කර කටයුත්තක් අද කාලේ. තේරෙනව නේද? ඒ මොකද ඒ දුෂ්කර වෙලා තියෙන්නේ? රත්තරන් වගේ දේවල් දැන් අපි හිතමු දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඉමිටේෂන් කියලා. මොනවද ඉමිටේෂන් කියන්නේ? රත්තරන් වගේ දෙයක්. දැන් භාජනයකට දාලා රත්තරනුයි ඉමිටේෂනුයි කලවම් කරනවා. දැන් මොකද වෙන්නේ? අපිට රත්තරන් මාලයක් හොයාගන්න ඕන. මොකද වෙන්නේ? අමාරු කියන්නේ ගොඩක්ම අමාරුයි නේද? එහෙනම් අපි රත්තරන් ගැන මොකද කරන්නේ? ඉගෙන ගන්න ඕනේ. අපේ දුව මොකද කරන්නේ?
දුවට ඉමිටේෂන් උයි රත්තරන් මාලයි කලව මේ දාලා දෙන දුවට මාලයක් තෝරගන්න ඕන. දුව මොකද කරන්නේ? අපේ අම්මා මොකද කරන්නේ? බෑ කියලා ඉතින් දැන් නිකන් ඉන්න අම්මට මාලයක් තෝරගන්න ඕනේ. මොකද කරන්නේ? ඔව් මුලින්ම දැන් රත්තරන් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. මම නම් කරන්නේ මාලවල මාල අතර අරගෙන බලනවා බර ඒවා මොනවද කියලා. සැහැල්ලුවට දැනෙන දේවල් මොනවද කියලා මම බලනවා. තේරුණා නේද? එහෙම අපි කොටස් දෙකකට මේක වෙන් කරගන්නවා. වෙන් කරගෙන එක සයිස් මාල දෙකක් ගන්නවා. එකම සයිස් මාල දෙකක් අරන් එතකොට ඒකේ පරිමාව එකයි. ඒකේ බර වැඩි රත්තරන් වල. තේරුණා නේද? රත්තරන් එක ගොඩක් බරයි. සයිස් එකෙන් ගත්තාම දැන් අපි තුමු ඒක උගල රත්තරන් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න අපිට ක්ෂණිකව රත්තරන් මාලේ හොයාගන්න පුළුවන් බර වලින් හැබැයි සියුම්ම කිරන්න පුළුවන් තරාදියක් ඕන. ඩිජිටල් තරාදියකින් අපිට රත්තරන් මාලේ හොයාගන්න පුළුවන්. ඒක කරන්න අපි මොකද කරේ? අපි මුලින්ම රත්තරන් ගැන ඉගෙන ගත්තා. දැන් අපි දැන් මෙන්න මේ අභියෝගයට යන්න අපි මොකද කරන්න ඕන? එහෙම හොයන්න බෑනේ ලක්ෂණ. එහෙම ලක්ෂණ නැහැ. අපි දන්න හැටියට ඔයගොල්ලොත් දන්නවා රහතන් වහන්සේ කෙනෙක්වත් අඳුන ගන්න කතා බහ කරලා උන්වහන්සේව අඳුන ගන්න බෑ. අපි ඒ ඕන තරම් අපේ බෞද්ධ ඉතිහාසයේ ඒ ගැන කතාවක් තියෙනවනේ නේද? එහෙනම් අපිට තව එකක් පුළුවන් සෝවාන් පුජ්‍යලයක් අඳුන ගන්න. අපි දැන් පහුගිය කාලේ මේ වැඩේ කරා. රත්තරන් හොයාගන්න රත්තරණු ඉමිටේෂන් උද මොකද අද කාලේ සෝවාන් නැතුව සෝවාන් වෙච්ච කට්ටියක් රහත් නැතුව රහත් වෙන කට්ටියක් ඉන්නවා කියන එක අපිට සමහරක් වෙලාවට පැහැදිලි වෙන කාරණාවක්. ඇත්තම අපි කතා කරොත්. එතකොට අපිට සිද්ධ වෙනවා ඒක වෙනස තෝරගන්න මොකක් කරන්නද වෙන්නේ? ධර්මය ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලෝ මේ මෙතනට ගිය නිසා මේ ප්‍රශ්නේ උනේ ඈ තේරුණා නේද? ඔයගොල්ලෝ මුලින්ම මේ පුජ්‍යලෙක් හොයාගන්නවා කියලා කිව්වනේ. ඒකයි මගේ කතාව. මම කලින්ම කිව්වනේ ඔයගොල්ලෝ හරියට උත්තර දුන්නොත් ධර්ම දේශනාව කෙටි වෙනවා. ඔයගොල්ලෝ වැරදියට උත්තර දුන්නොත් මෙතන මේ පුජ්‍යලෙක් හොයාගන්නවා කියන එක අපි ඊට වඩා ත්‍රිපිටකය ගත්තා. හොඳ නැද්ද? අපේ මහත්තයා සිරිදාස මහත්තයා. දැන් අපි මුලින්ම දැන් අපේ මේ කතාවේ මහත්තයා ඒ කතාව දැන් තේරුණා නේද? ක්‍රිස්තියානි වෙලා එකපාරට ඇවිල්ලා අපි මෙතනදී තෝරාගත්ත සෝවාන් පුජ්‍යලෙක් හොයාගන්න ඕනි කියන එක. ඒක නිසා පාර ගොඩක් සංකීර්ණ භාවයට පත් වුණා. මම යෝජනා කරනවා මේ මෙතනින් පස්සේ අපි දානවා ත්‍රිපිටකය ටිකක් අධ්‍යයනය කරනවා. ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා. ඒක හරිද? මෙතනින් පස්සේ අපි දාමු අරක. රත්තරන් ගැන අපි ඉගෙන ගන්නවා රත්තරන් හොයන්න යන්නේ නැතුව. තේරුණානේ? දැන් රත්තරන් හොයන්න ඕනේ. නමුත් අපි රත්තරන් හොයන්නේ නැතුව රත්තරන් අඳුනා ගන්න පුළුවන් ලක්ෂණ අපි ඉගෙන ගන්නවා. අපිට ඒව ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද? ත්‍රිපිටකේ. බුදු පියාණන් වහන්සේ සෝවාන් කෙනෙක්ගේ ලක්ෂණ, රහතන් වහන්සේගේ ලක්ෂණ, එයාගේ හැසිරීම, එයා කොහොමද හිතන්නේ කියන එක උගන්වන නිසා ත්‍රිපිටකය ගැන ඉගෙන ගන්නවා. නේද? මේකිනුත් අපිට තව අත්හරින්න පුළුවන් දේවල් තියෙනවා. මොනවද පුළුවන් අත්හරින්න? ත්‍රිපිටකය කිව්වහම ඒක ආපහු බෙදෙනවා. සූත්‍ර, විනය. තව මේකෙන් කොහෙටද යන්නේ දැන් මුලින්ම? අභිධර්මය. කොහෙටද යන්නේ? ඔව් අපි මුලින්ම මං හිතනවා මේක ඉතින් ප්‍රශ්නයක් නෑ මේ ඕන කෙනෙකුට මේ දෙකෙන් තෝරගන්න පුළුවන්. මේ දෙකෙන් කැමති දෙයක් තෝරගන්න පුළුවන්. මේකත් ඉතින් අපි චුට්ටක් හරි දැනගන්න ඕනේ නේද? අපි දන්නේ නැතුණාට මේකත් ඕගොල්ලෝ ඉගෙන ගන්න දැනුත් ඕගොල්ලෝ විනයක් ඉගෙන ගත්තානේ නේද? ඒක නීතිය. අන්න ඒ වගේ අපි නිරන්තරයෙන්ම මේවා ඉගෙන ගන්නකොට මේකත් ටිකක් සම්පූර්ණ වෙනවා. එතකොට දැන් ඔන්න මේ එතකොට දැන් මේක ඉගෙන ගන්න භාවිතා කරන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. ඒක කොහොමද කරන්නේ? දැන් හරියට අපෙන් තෝරා ගැනීමක් කරානේ ත්‍රිපිටකය ඉගෙන ගත්තා. දැන් මේකෙන් අපි මේකත් අත්හැරියා. මේ දෙකෙන් කැමති දෙයක් තෝරා ගන්න පුළුවන්. මම නම් හිතනවා ඉතින් මේක ඒක තමන්ගේ ප්‍රඥාව අනුව
මේක ඉගෙනගෙන මේක ඉගෙන ගත්තත් කමන්නේ. මේක ඉගෙන ගත්තත් මේ ඉගෙනගෙන මේක ඉගෙන ගත්තත් කමන්නේ. Tamanට තේරෙන විදිහට මේක කරාම ලේසි. මේක මුලින්ම ඉගෙන ගත්තොත් ගොඩක් වාසි තියෙනවා. මේ කියන ඒවා හොඳට තේරෙනවා. තේරෙනව නේද? හැබැයි ඒක ටිකක් ගැඹුරුයි. මේක ඉගෙන ගත්තොත් ප්‍රමාණවත් මදි සමහරක් වෙලාවට. මේක ඉගෙන ගන්න භාවිතා කරන්නේ මොකද්ද? ටග්ගල කියන්නේ. ඔව් මේක ඉගෙන ගත්තු පුජ්‍යලිය අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒක ටිකක් ලේසි ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට කෙලින්ම ත්‍රිපිටකය මේ අභිධර්ම පිටකය මේ පොත්පත් පරිශීලනය කරන්න පුළුවන්. පොත්පත් පරිශීලනය කරනවා නම් මේක ඉගෙන ගැනීමයි මුලින්ම හොඳ. තේරෙනව නේද? එතකොට පුජ්‍යලයක් ඇසුරු කරනවා නම් එයාගෙන් මේක ඉගෙන ගැනීම හොඳයි. නැත්නම් කලව මේ දෙකම ඉගෙන ගැනීම හොඳයි. එහෙනම් අපිට අන්න බලන්න යන්න පුළුවන් මාර්ග. ඔන්න දැන් අංක 3 යටතේ තමයි අපි ඔය කතා කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපිට මං හිතනවා අපි දැනගත්ත දැන් යන්න ඕන ක්‍රමය. ඊට පස්සේ අපි අංකය 4 යටතේ දැන් පටන් ගන්න වෙනවා නේද? දැන් අපිට ඊට පස්සේ අපේ අර මහත්ය දුන්න පළවෙනි උත්තරේ එක උත්තරයයි දුන්නේ. බුදුන් හොයාගත්තේ මොකද්ද? දැන් ඒ උත්තරේ නැතුව දැන් මෙතනින් එහාට මගේ මේ කතාව මට කරගෙන යන්න අමාරු වෙනවා. තේරුණා නේද? දැන් ගිය සතියේ එන සතියේට මම ඔයගලන්ට බාර දුන්නානේ. ප්‍රශ්නය මොකද්ද දෝ බාර දුන්න ප්‍රශ්නේ? බුදුන් ලෝකෙට හොයාගත්තේ මොකද්ද? දැන් දන්නවනම් කිව්වක් කමන්නේ. අපේ මහත්යන් නිවන කියලා කිව්වා. අපි ඒකෙන් යමු දැන්. චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. තවත් උත්තර තියෙනවා. මොකද මම දෙන උත්තරෙත් මම අන්තිමටම දෙන්නේ. ඔය චතුරාර්ය සත්‍ය කිව්වම මේක වැටෙනවා. අන්න ඒ වගේ උත්තර දෙන්න ගැඹුරු උත්තරයක්. ඒ කියන්නේ හැම එකක්ම වැරදි නෑ. ඔක්කොම හරි. අර මං අර රුසියාව ඔව්. දුක්ඛ සත්‍ය කිව්වම ඒක උත්තරේ වැරදි නෑ. හරි. තනි උත්තරයක් කියලා ගන්න බෑනේ. දැන් බලන්නකො රුසියාව තියෙන තව තැනක් මං කියන්න දෙන්න. අර කොහෙද යුක්‍රේන නේද? යුක්‍රේන තියෙන තව තැනක්. ඒ කිව්වත් ඒ උත්තරේ හරි. මොකද දැන් මේ රටවල් දෙකක් මෙතන රුසියාව, මෙතන යුක්‍රේනේ, මෙතන පෝලන්තේ. තවත් තියෙනවා. තවත් රටවල් තියෙනවා. නැද්ද? මේ තවත් මෙහෙම රටවල් තියෙනවා. එතකොට ඒ කිව්වොත් ඒ උත්තරෙත් හරි. දෙන්න පුළුවන් අවසානම උත්තරයකුත් මේකේ තියෙනවා. ඔයගොල්ලන්ට එහෙම හිතුවාම නම් හිතා ගන්න බැරි වෙන එකක් නෑ. අවසාන උත්තරයක් තියෙනවා. අපි ඒක ඉගෙනගෙනත් තියෙනවා. කිව්වහම නම් මතක් වෙයි ඇත්තයි කියලා. ඒක නිසා උත්තරය දෙන්න. අපි දැන් නිවන කියන එක ඔස්සේ යන්. එහෙනම් මේ අංක 4 යටතේ අපි නිවන අවබෝධ කරගන්න ඕන කියලා හිතනවා නේ. නිවනක් ගැන හොයනවා. දැන් ඒක හරිම අමාරු මාතෘකාවක්. මම ඊට පස්සේ ඔයගොල්ලන්ට එන සතියේ මට කියන්න කියලා තවත් වැඩක් බාර දුන්නා පටන් ගැනීමදී. මොකද්ද? අර පටිච්චසමුප්පාදේ කාරණාවනේ. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්න දෙකක් ඕගොල්ලන්ගෙන් මම අහලා තියෙනවා. ඒ උත්තරේ ටෙලිෆෝන් වලින් හරි විවිධ වලින් මට ලැබෙන්න ඕනේ. අවුරුදු ගාණක් වුණත් කමන්නේ. එන සතියේ බැරිුණත් කමන්නේ. තේරෙනවනේ? ඔන්න දැන් අපි එක මාතෘකාවක් යටතේ යන් නිවන හොයාගන්න ඕනේ. ඔන්න දැන් ප්‍රශ්නය. ඔක්කොම ටික මකම්කෝ. හරි. දැන් අපි ඥානක මහත්තයා එකම තීරණයකට ආවා. ඒකායන තීරණයකට ආවා. දැන් වාගේ අරමුණ ආපහු මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මොකද්ද එකම තීරණේ? නිවන. මම නිවනට යනවා කියන. දැන් මොකද කරන්නේ ඊට පස්සේ? මේ නිවනට යන්න මොකද කරන්නේ? මොකද කරන්න කියලා මං අහන්නේ. ඉතින් අවබෝධ කරගන්නකොට මොකද කරන්නේ? දැන් කර යුතු දෙයක් තියෙන්නේ.
මොකද්ද කරන්නේ ඉතින් කියන දේ කියන්නේ. ඒ වැඩක් නැහැ නේ. දැන් මහත්යක් ගහක් කපන්න යනවා නම් මූලින්ම මොකද්ද කරන්නේ? නෑ. වැරදි. ගහක් හොයා ගන්න. තව අන්න බලන්න මම ඒකයි කිව්වේ. අපි මුලින්ම තීරණය කරන්න මුලද කරන්න දේ මැද්දට කරන්න ගියොත් බෑ. මම නම් මුලින්ම කරන්නේ මම දන්නවා ගහක් කපන එක හරි අමාරු දෙයක්. ඔක්කොම පැත්තකින් දාලා හොඳට කාලා බත් මුලකුත් නැඳ ගන්නවා. හරිද? අන්න බලන්න. ඒ වගේ එක එක දේවල් පුළුවන් නේද? දැන් ඔයගොල්ලෝ මුලින්ම පොරවක් අරන් ගහක් වරන කිව්ව ගහ ටිකක් වෙලා කපනකොට බඩකිනි හැදෙනවා. නේ? දෙයක් කරනකොට හොඳට හිතලා බලලා හොඳට ප්ලෑන් කරන්න ඕන. හොඳට සැලසුමක් ඇති කරගන්න ඕනි. මුලින් කළ යුතු දේ හරියටම මුලින් කරන්න ඕන. ඒක තමන්ගේ කැමැත්ත. තමන්ගේ තෝරා ගැනීම. තේරෙනව නේද? ඒක නිසා මගේ එක පාඩයක් තියෙනවා අවදානමට පෙර සූදානම්. නිතරම අවදානමක් ගන්න එපා. හැමතිස්සෙම සූදානම් වෙන්න. හරියට තෝරා ගන්න ඕනේ. ඒක නිසා දැන් මේ නිවනට යන්න දැන් අපි අපේ එකම තීරණය. තව උත්තර මෙතන තියෙන්න පුළුවන්. නේ? ඒක මේ උත්තරෙන් අපි යමු. දැන් මම මේ කිව්ව දේ අද ධර්ම දේශනාවේ කිව්ව දේවල් ගොඩාක් ඕගොල්ලන්ට හිතන්න තියෙනවා. තේරෙනව නේද? ඒ කියන්නේ මම මේ ටික කියන්නේ මම අද උදේ නැගිටලා හිතුව අද ධර්ම දේශනාව කරනවා. මම ඒ අද දවසම මේ ටික හිතුවා. දවසම කරේ මගේ මනස වෙනස් කරගන්න වෙන පැත්තකට දාලා අද මම මොනවද කතා කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ මනස යම් තැනකට ගන්න ඕනේ කියන එක මට තේරුණා. හැබැයි මම අද දවසම හිතපුවා තමයි මේ පැය දෙකකට දැන් මේ ගේන්නේ. තේරුණා නේද? ඒක නිසා ඕගොල්ලන්ට තව ගොඩක් මම මේ ඇයි ස්වාමීන් වහන්සේ මේවා කිව්වේ කියලා හිතන්නේ. ඇයි මේ මෙහෙම අහන්නේ? මේ කාරණාව හිතලා වැඩක් නැහැ. එතකොට දැන් නිවන. දැන් මොකද කරන්නේ? දැන් ගහක් කපන්න නම් අපි කරන්නේ අර ටික කරලා පොරවක් අරන් කපනවනේ. මං අහන්නේ ඒ වගේ සුරංග මහත්තයා කරන ක්‍රියාවක් මට කියන්න. ඔව්. අංක 1. ඔව් දැන් මෙතනින් ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. අපි අමතක කරමුකෝ. පන්සිල් රකින්නවා. මං හිතනවා ඒක නිවැරදි. හරියට දාන්න. තව දැන් නිවන් ලැබුණද? නෑ. කොහො කියන්නේ? ඔන්න දැන් මම නෙවෙයි කියන්නේ. 2. පෝය කියලා අපි ලියමු කොනේ 8 සිල්. හරියට දාන්නද එපාද? මොකද කියන්නේ? හරියට දාන්නම්කොම. මේ උත්තර දැන් අපිට තේරෙන උත්තරයක් දෙනකොට ඒවල වෙනස් වෙන ස්වභාවය නේද? නමුත් මම මේකට හරියට දානවා. ඒක කමන්නේ හවුවිච්ච පෑනනේ. දැන් මේක අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැත්තේ මෙන්න මේකේ ඇතුලේ මේකක් තියෙනවා. තේරෙනවනේ? මේක හරියට රැක්කොත් මේක අවශ්‍ය වෙනවා. දැන් මෙතනින් යටට ඕගොල්ලෝ තව ගොඩාක් දේවල් කියනවා. මම දන්න ඕගොල්ලෝ කියයි දස සීල් රකින්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ කියයි හරියට රැක්කොත් පන්සිල්. ඔව් ඒක නිසා මෙතනින් එහාට උත්තර අවශ්‍ය නැහැ. ඒකයි රතු පාටින් දැන් මේකේ ඇතුළෙම මේක තියෙනවා. පන්සිල් හරියට රැක්කොත් පොය 8 සිල් රැකෙනවා. තේරෙනවනේ? ඒක නිසා බුදුවරු නිරන්තරයෙන්ම කිව්වේ මොකක් රකින්න කියලා? පන්සිල් රකින්න. පන්සිල්. ඒක නිසා මේක අත්‍යවශ්‍ය නැහැ. මේක කරා කියලා වැරදුකුත් නැහැ. අර පීසා උපමාවෙන් ගන්න. තේරෙනවනේ? පීසා උපමාවෙන් ගන්න සමහරක් දේවල් තියෙනවා කල යුතුම දේ. දැන් පීසා හදන කෙනා චීස් හදන්න ඉගෙන ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මේ පන්සිල් ඔන්න දැන් අර පීසා උපමාවෙන් ගන්නකො. දැන් මේ පන්සිල් රකින්නකොට දැන් මේ නිවනේ නිර්මාතෘ කවුද? බුදු. මේ දැන් අපිට අවශ්‍යයි ජානක මහත්තයාට අවශ්‍ය වෙනවා මෙයාගේ ශිෂ්‍යයෙක් වෙන්න. මෙයාගේ ශිෂ්‍යයෙක් නොවි අපිට මේ වැඩේ කරගන්න බෑ. දැන් පන්සිල් රැක්කොත් කාගේ ශිෂ්‍යයෙක්ද වෙන්නේ? මොකද්ද?
බුදු පියාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක්ද? පන්සිල් හොයාගත්තේ කවුද? අර චීස් උපමාව ඕගොල්ලෝ හිතන්නේ මම විහිළුවට කිව්වා කියලා. නෑ ඒක ගොඩක් වටිනවා. නෑ මම දන්නේ නෑ. ඕගොල්ලෝ හිතලා බලන්න. දැන් අර පීස උපමාවෙන් ගන්න අපි ජෝන්ගේ ශිෂ්‍යයෙක් වෙනවා නම් අපි පීස හදන්න ඉගෙන ගත්තොත් විතරයි යාගේ ශිෂ්‍යයෙක් වෙන්නේ. හැබැයි චීස් හදන්න ඉගෙන ගත්තා කියලා ඒක අහ කියන්නේ නෑ. නමුත් අරක අපේ හිතේ තියෙන්න ඕන නේ. අපි මූලිකත්වය දෙන්න ඕන පීසයකට. දැන් අපිට අරකට උත්තරයක් ලැබුණේ නෑ තාම. හරි උත්තරයක්. මේ නිවන කියන එක අපි తాවකාලිකව ගත්තු එකක්. මොකද මේ නිවන කියන එක අපිට පේන්නේ නැහැ. වැටහෙනවද ඔයගලන්ට? මේක වචනයක් විතරයි. මේක වචනයක් විතරයි. කමක් නැහැ. පන්සිල් කවුද හොයාගත්තේ? නෑ අපි මේ දැන් මේක නමක් තියෙනවා ගෞතම බුදු අපේ ගුරුවරයා. නෑ මං අහන්නේ දැන් පන්සිල් හොයාගත්තේ කවුද? ඔයගොල්ලෝ අහලා තියෙනවද මහාමායා දේවිය දරුවා පිළිසඳ ගත්තාම මොකද්ද කරේ? නිත්‍ය පංචශීලයක් ආරක්ෂා කරාලු. ඒ වගේම ශාක්‍යයෝ පංචශීලය ආරක්ෂා කරාලු. ඔයගොල්ලෝ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ නිරන්තරයෙන්ම පංචශීල ආරක්ෂා කරාලු. එහෙනම් අපේ ගෞතම බුදුනුත් පෙර හිටපු බුදුවරුනුත් නෙමෙයි පංචශීල හොයාගෙන තියෙන්නේ නේ. ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් මේක හොයා ගන්නව නේද? ඒ වගේ තියෙනවා මහත්තයා. දැන් සමහරක් දේවල් තියෙනවා ඒක හොයන්න ඕනේ. ඒකට කාටවත් පේටන්ට් දෙන්න බෑ. දැන් පීනන්න හොයාගත්තේ කවුද? අන්න ඒකට පේටන්ට් එකක් දෙන්න බෑ නේද? අන්න ඒ වගේ තමයි මේ පන්සිල් කියන එක. ඒකට කිසි කෙනෙකුට නිර්මාතෘ කෙනෙක් වෙන්නේ. ඒක ලෝකේ ගොඩක් දෙනෙක් හොයාගන්න දෙයක්. ඒක නිසා ඒ වගේ දේවල් වලට අපිට ශාස්ත්‍රූවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැටහෙනව නේද? අපි දැන් මුලින්ම මේ කරන්න ඕන ටික යමුකෝ. මේකේ අඩුපාඩු තැන් ඕගොල්ලෝ හිතලා බලන්න. තව මොනවද හිතෙන් තුන මේ කියන්නේ මේ සංවරයනේ. මේ සංවරය. මේක එතකොට ඒක යනවා. දැන් හරි වැඩි දැන් කරන්න ඕන දේවල් දන්නේ. දැන් බලන්නකො මේක විහිදීගෙන ආපු හැටි ඈ. හරි වැඩක් නෑ. කො මේ පැත්තෙන් උත්තර එන්නෙම නෑ. කතා කරන්නෙම නෑ. පරක්කු වෙනවා. දැන් මේ ගැටලු ටිකට අපිට මදි වෙන්නේ නෑ. මේ ගැටලු ටිකට අපිට මදි වෙන්නේ අන්න අර අතන අර කරුණට ගිය ගුරුවරයෙක් හොයාගත්තොත්. මෙයාගේ ශිෂ්‍යයෙක් මේ ශාස්ත්‍රවරයා නෑනේ නේද? නැත්නම් අපිට එකම විසඳුම තමයි මෙයාව හම්බෙන එක ගිහිල්ලා. එයා දැන් නෑ. දැන් අපිට සාපේක්ෂතාවාදී ඉගෙන ගන්න ඕනේ. ඇල්බර්ට් අයින්ස්ටයින් නැහැ. මොකද කරන්නේ? ඔයාගේ ගෝලේ හොයා ගන්න. පොත්පත් බැලුවට අපිට මේක සංකීර්ණ වැඩි. ඒක නිසා අපි සාපේක්ෂතාවාදය හොඳටම ඉගෙන ගත්තු ගෝලෙක්ව හොයා ගන්නවා. ඒක හොඳ හොයාගන්න එකම ලේසි ක්‍රමය තමයි මෙයා කිව්ව කෙනෙක්. මෙයාව හම්බෙච්ච කෙනෙක්. නේද? ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ හිතලා බලන්න අපිට මෙන්න මේ ප්‍රශ්න ටික මතුවෙන්නේ නැහැ. බුදුන්ගේ හොඳම ශිෂ්‍යයෙක් හොයාගත්තොත්. බුදුන්ගේ හොඳම ශිෂ්‍යයෝ කවුද? බුදුන්ගේ පුත්‍රයෝ. කවුද බුදුන්ගේ පුත්‍රයෝ? මාර්ගඵලලාභීන් පමණයි. නැත්නම් වෙන කෙනෙක් බුදුන්ගේ ශිෂ්‍යයෙක් වෙන්නේ නැහැ. එහෙම නැතුවත් ඉතින් පුළුවන් නේද? එතකොට ශිෂ්‍යයෙක් හම්බුනොත් එයා කියනෝනේ මේ කරන්න ඕන පිළිවෙලනේ. ඔයගොල්ලෝ හොඳට ඒක තේරුම් ගන්න. අපිට ගුරුවරයෙක් සොයා ගන්න අපි අංක 3ට ඒක දාමු එන. ගුරුවරයෙක් සොයා ගන්න ඕනේ. ගුරුවරයෙක්. දැන් නිවන ලැබුණද? අපි තුමන ගුරුවරයෙකුත් හොයාගත්තා. නිවන ලැබුණද? අපි දැන් ගුරුවරයෙක් හොයාගෙන අපි එක්කෙනෙක් ගාවට යනවා. අපි යාගෙන් ඉගෙන ගන්නවා. අපිට තේරෙනවා අපිට නිවනක් ලැබෙන්නේ නැහැ කියලා.
තේරුණා නේද? ඊට පස්සේ අපි තව ගුරුවරයෙක් ගාවට යනවා. මේක ගැන ගොඩක් කතා කරන්න කරුණු තියෙනවා. දැන් අපි හිතමු අපේ නිදුක හොඳ ප්‍රසිද්ධියක් තියෙනවා. මේ ඉංග්‍රීසි සර් කෙනෙක් ඉන්නවා. එයා ගොඩාක් දක්ෂයි කියලා. නිදුක යනවා පන්තියට. ගිහිලා පස්සේ හැබැයි නිදුකට ඉංග්‍රීසි බෑ. මොකද වෙන්නේ? ගුරුවරයාගේ නමත් ටිකක් ඇත වෙනවා. දැන් ගුරුවරයාගේ දක්ෂකමද ගෝලයාගේ දක්ෂකමද? ඔව්. ගුරුවරයෙක් සොයාගෙන යනවා නම් ගුරුවරයෙක් ඇසුරු කළ යුතු ආකාරය අපි ඉගෙන ගන්න ඕන. නේද? තව මෙතන මැද්දෙනුත් කරුණු දාන්න පුළුවන්. මොකද ගුරුවරයෙක් දක්ෂ ගුරුවරයෙක් ඇසුරු කරත් අපිට ගුරුවරයා වඳුර ගන්න ගෝලයාගේ සුදුසුකනුත් තියෙන්න ඕන. ඕගොල්ලෝ ඉගෙන ගන්න මේ ළමයින්ගෙන් අහගන්න කොහොමද ශිෂ්‍යයෙක්ගේ තියෙන්න ඕන ලක්ෂණ. මොනවද තියෙන ලක්ෂණ? ඒක කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා. දැන් මෙතන මේ පන්ති ඉස්කෝලයක් ගන්න බෑ අපිට. මේ ගුරුවරයෙක් හොයාගන්න ඕන නම් ගෝලයෙක්ගේ තිබිය යුතු ලක්ෂණ මොනවද? ඔව් තව ඔව් කාරණා 14ක් තියෙනවා. කරණීය සූත්‍රය. ඒක ඕනනම් ගුරුවරයාගෙන් අහගන්නත් පුළුවන්. ඊට වඩා හොඳයි මේ ශාස්ත්‍රවරයාගෙන්ම අහගත්තොත්. දැන් අපි හිතමු දැන් මම සාපේක්ෂතාවාදී ඉගෙනගෙන මම ඕගොල්ලන්ට කියනවා කියලා. ඕගොල්ලෝ කාගේ ශිෂ්‍යයෙක්ද වෙන්නේ? මගේ ශිෂ්‍යයෙක්ද? අයින්ස්ටයින්ගේ. තේරුණා නේද? දැන් මෙයාගේ ධර්මය පීස හදන්න අපි කොච්චර කියලා දුන්නත් ගරුත්වය යන්නේ අරයට නේද? ඒ වගේ අපි කොහොම ඕගොල්ලන්ට ධර්මයේ කියලා දුන්නත් ගරුත්වය යන්න ඕන බුදුරජාණන් වහන්සේට. ඒක නිසා අපි දැන් ඊගාව දහම් පන්තියේදී පන්සිල් ගන්න දේවල්, බුදුන් වඳින දේවල් ඒවා අපි වැඩි කාලේ මිඩංගු වෙන නිසා අපි කරන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ හිතේ තියාගන්න නිරන්තරයෙන්ම බුදු පියාණන් වහන්සේ කෙරෙහි තමයි අපි පැහැදෙන්න ඕන. මේ ගුරුවරයන් කෙරෙහි පැහැදිලා වැඩක් නැහැ. තේරුණා නේද? එයා ගැන හොයලවත් තේරුමක් නැහැ. මොකද අපි ඉගෙන ගන්නේ මෙන්න මෙයාගේ දහමක්. අපිට අවශ්‍යතාවය ඒකයි. දැන් මම මේ කතාව ඔක්කොම ඔයගොල්ලෝ හොඳට ගලපලා බලන්නකෝ. ඔයගොල්ලන් හොඳට වැටහෙයි අපි මොකද්ද කරන්න ඕන කියලා. ගුරුවරයෙක් හොයා ගන්නවා. එතකොට ඒ ගුරුවරයා හොයා ගන්නකොට අපිත් ඉගෙන ගත යුතු බොහෝ කාරණා තියෙනවා. දැන් මොකද කරන්නේ? ගුරුවරයෙකුත් හම්බුණා. අපේ ලක්ෂණත් හරි. මොකද දැන් කරන්නේ? මම යෝජනා කරනවා මෙයාට කුටියක් හදලා දෙනවා. ගුරුවරයාට කුටියක් හදලා දෙනවා. නේ? ඒක වැරදිද හරිද? ඈ? මොකද්ද? කියන්න. ඔව්. මෙයාට දානයකට ආරාධනා කරලා දන් දෙනවා. දන් දෙන එක තව කොටස් දෙකකට බෙදෙනවා. ගෙදරට ආරාධනා කරලා දෙන එකත්. ඇයි අපි මෙයාට දන් දෙන්නේ? මේ මිනිස්සේ ජීවත් වෙන්නේ අපි ඉගෙන ගන්නකම් හරිනේ. ඒක නිසා අපි යාට දානයක් දෙන්න ඕන. දන් දෙන්නේ ඒකයි අපි. නැද්ද? දැන් මේ කතාවෙන් හිතට බල ගන්න. දැන් මේවා හරි මේවට වෙලා වැරදි දාන්නත් බෑ, හරි දාන්නත් බෑ. තේරුණා නේද? ඇයි හරි දාන්න බැරි? දැන් අපි ගුරුවරයා ඇසුරු කරන්නේ ඇයි? ඉලක්කයට යන්න යන කාරණා. ඔව් අපේ යන කාරණාවට. හැබැයි ඉතින් අපි මේක වැරදිද? වැරදිත් නෑ. හරිද? නෑ නේ අපි මේ අපි ඉලක්කය සම්පූර්ණ කරගෙන මෙයා ඉන්න එපේ. නේද? මෙයාට අපි සලකන්න ඕන. මෙයාට අපි ගරු කරනවා. ඒක නිසා මෙයාට අපි සාමාන්‍යයෙන් අවශ්‍යතාවයක් තිබ්බොත් මේ දේ ඉටු කරලා දෙන්න ඕනේ. මේකේ කොටස් දෙකයි. ගෙදරට ගෙනහල්ලා දෙන එක. ළඟට ගිහින් දෙන එක. මේ කොටස් දෙකෙන් ඔයගොල්ලෝ තෝරගන්නේ මොකක්ද? පොඩි හාමුදුරන්ගේ උත්තර ගන්න බෑයත් මේ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් නේ. මොකද කරන්නේ? මම ඒකට කොළ පාටින්ම මේක වැරදිද? ඈ? මම හිතන්නේ වැරදි කියලා. කිසිම අවශ්‍යතාවයක් නැහැ ආව ළඟට ගෙනක් ගන්න.
ඒක ගරුත්වයක්ද? අපේ අවශ්‍යතාවය තියෙනවා. ඔව් දැන් සර්ට කියනවා අපි දුව පන්තිය සර්ට කියන්න මම ගෙදර කෑමක් හැදුවා උඹ වරෙන් කන්න. සර් සතුටු වෙන්නේ ළඟට ගෙනහත් දුන්නොත්ද ගෙදරට එන්න කිව්වොත්ද? මම මේකට ලොකුම වැරද්දක් දානවා. මේක කිසිම ප්‍රයෝජනයක් නැහැ ඒකේ. හැබැයි මෙහෙම දෙයක් මෙතන වටිනවා. මෙහෙම මේක වැරද්දක් මෙහෙම දෙයක් වටිනවා. මෙයාට අවශ්‍ය වෙනවා මේ ගෝලයට ගුරුවරයාව ගොඩාක් ඇසුරු කරන්න. තේරෙනව නේද? ඒක නිසා ගුරුවරයා ගාවට එන්න අමාරුයි. ඒක නිසා ගුරුවරයාට විවේකයක් තියෙන ගුරුවරයාව ගෙන්න ගන්නව ගෙදරට. ඇයි ගෙන්න ගන්නෙ? දානයක් දෙන්නේ. ඇයි දානි දෙන්නේ? දානි දෙන්නේ යාට බණ ටික අහගන්න, ධර්මයේ ඉගෙන ගන්න, එයා ජීවත් වෙන්න එපා. ඒක නිසා යාට දන් දෙන්නේ. නේද? එතකොට අන්න ගෙදරට ගෙන්න ගන්නව ධර්මය අහන්න බලාගෙන. වැටහෙනව නේද? එතකොට මේකට හරියක් දාන්න වෙනවා. එතකොට මේකට හරියක් දාන්න. ඔව්. තමන්ගේ ලේසියට වෙන බලාපොරොත්තුවකින් දැන් බලාපොරොත්තුව මේකනේ. නේද? ඔයගොල්ලෝ හිතලා බලන්න. ඔයගොල්ලොත් ගොඩක් කැමති ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙදරට එන එක. හැබැයි ඒක මං හිතනවා ගරුත්වයක් නෙමෙයි. නේද? ඔයගොල්ලෝ ගෙදරට උන්වහන්සේට ආරාධනා කරනවා. දැන් මේ ගුරුවරයෙක් වුණාම මේ ඉස්කෝලේ ගුරුවරයෙක් ගන්න බෑ මෙතන. තේරෙනව නේද? ධර්ම ගුරුවරයෙක් කැමති තමන්ගේ දර්ශනය වෙන කෙනෙකුට ලබා දෙන්න. හැබැයි එයාට ගෙදරට බණ අහන්න එන්න කිව්වොත් එයා කැමැත්තෙන් මෙයි. නේද? හැබැයි මං හිතන්නේ එහෙම කෙනෙක් දානෙකට එන්න කිව්වොත් එයා සතුටු වෙයි කියලා. වැටහෙනව නේද? ඕගොල්ලෝ එහෙම නැහැ. නමුත් ඕගොල්ලෝ හිතලා බලන්න. මේකට හරියක් දානවනම් කමන්නේ හරියක් දාන්න. හැබැයි ඒකට මම මේ කිව්ව කාරණාවෙන් හිතලා බලන්න ඒක ගැලපෙනවද කියලා. වැටහෙනව නේද? දැන් මේවට අපි හරි වැරදි දාන්න යන්නේ නැහැ. කැමති කෙනෙක් කැමති විදිහට කරගන්න පුළුවන්. අපි අද මම මේ කතා කරන්නේ බොහොම මධ්‍යස්ථව, තාර්කිකව. තව මොනවද කරන්න පුළුවන්? කුටියක් හදනවා, දන් දෙනවා, සිවුරු පූජා කරනවා, කටින පින්කම් කරනවා. තව පෙරහැරව යනවා. ගුරුවරයාත් එක්ක එකතු වෙලා මුන්වහන්සේගේ උද්දේශික ශාරීරික පාරිභෝගික කරන ඒවා වන්දනා කරන්න යනවා. හරි ගුරුවරයෙක් නම් මං හිතන්නේ ඒ තැනට ඕගොල්ලන්ව දායි කියලා. එහෙම හිතනවද ඕගොල්ලෝ? මං දන්නේ ඕගොල්ලෝ කියන්න මම නෙවෙයි දැන් මේ ගොඩක්ම ලිව්වේ. ඈ නෑනේ. එහෙනම් අපි ඒක ලියන්න ඕනේ. තව මොනවද කරන්න පුළුවන්? ටක් ගාලා පරක්කු වෙනවා. මේක මේ ඕගොල්ලෝ හිතන්න එපා වටින්නේ නැහැ කියලා. අපේ සම්පූර්ණ දේශනාවට මෙන්න මේ කතාව වැදගත් වෙනවා. මොකද අපි කළ යුතු දේ අපි හොයාගන්න ඕනේ මුලින්ම. ඔව්. ඒකකටවත් හරි දාන්න නම් බෑ. නේ? වැරදි දාන්න. ඉතින් මේවට මොකද වෙන්නේ? ඕගොල්ලෝ කල්පනා කරලා මේ chart එකක් හදලා අපේ දුව chart එකක් හදලා මට ගෙනත් දෙන්න. හරි දාන්න පුළුවන් ඒවට හරි දාලා වැරදි දාන්න පුළුවන් ඒවට වැරදි දාලා මම නම් ඉතින් මේක ගොඩක් වෙනස් විදිහට තමයි මේකේ හරි වැරදි දාන්නේ. තේරෙනව නේද? එතකොට තව මොනවද කරන්න පුළුවන්? කියන්නේ ඉතින්. දැන් හරි වැඩේ දැන් මේ ඕගොල්ලෝ මේක කරන්න ඕන කිසිම ක්‍රමයක් දන්නේ නැහැ මැප් එකක්. සිටියම නැහැ. දැන් ගුරුවරයාට තව මොකද කරන්නේ? හරි දැන් මෙයා රහත් කියලා හිතන්නකෝ. මේ අනිවාර්යයෙන්ම රහත්. මම ලේසි කරනවා උගලන්ට. දැන් මොකද කරන්නේ? උන්වහන්සේ කියන දේවල් ඒ සාමාන්‍ය රහත් කෙනෙක් ඒගොල්ලන්ට එහෙම මොනවත් කියන්නේ නැහැ. දානි ටික දුන්නොත් දානි වළඳයි. කුටියක් හදලා දුන්නොත් ඒකේ ඉඳී. සිවුරු දුන්නොත් සිවුරු එයි. කටින පින්කමක් කටින සිවුරක් බාරගත්තොත් ඒකටත් බන කියයි. ඒ මොනවත් එහෙම කරන්නේ.
ඔය ඉතින් අපි ඒක කියන්නකෝ ඉතින්. මොකද කරන්න ඕන? මොකද කරන්නේ? ඔව් ධර්මයේ අභිධර්මයේ කියලා එකක් නැහැ. සූත්‍ර ධර්ම විනය. ත්‍රිපිටකය කියලා ගත්තොත් නේ තියෙන්නේ. තේරෙනවනේ? ධර්මය කියලා ගත්තාම ධර්මය කොටස් දෙකයි. ඒ මොකද්ද කොටස් දෙක? විනය ධර්ම. ධර්මයේ කොටස් දෙකයි. ගැඹුරු ධර්මය, සරල ධර්මය. අන්න එහෙම. තේරුණේ? එහෙනම් අපි උන්වහන්සේගේ මොකද කරන්න ඕන? ධර්මය. ධර්මය ඉගෙන ගන්න ඕන. තව තවත් පුළුවන් භාවනාව ඉගෙනීම. භාවනාව ඉගෙන තව උන්වහන්සේට පොතක් ලියන්න කියලා පොතක් print කරනවා. ඒ වගේ තව ගොඩාක් කරුණු ලියත හැකියි. නේ තව භාවනාව ඉගෙන ගන්න. තව මොනවද කරන්න පුළුවන්? පිරිත් ටික ඉගෙන ගන්නවා. උන්වහන්සේට කියලා ජාතක පොත ඉගෙන ගන්නවා. ඒ වගේ විවිධාකාර දේවල් මෙන්න මේ මාතෘකාව යටතේ අපිට අරන් යත හැකියි. නේද? දැන් හරි දැන් මේකත් කරා කියමුකෝ. මේක ගැන මොකද හිතන්නේ? මොකද්ද? දැන් අපිට මෙතනදී තේරුම් ගන්න ඕන එක කාරණාවක් තියෙනවා. මෙන්න මේක තේරුම් ගන්න. ධර්මයේ කියන්නේ මොකක්ද? මම ගිය පොයටත් ওই ප්‍රශ්නේ අහුවා. මොනවද ධර්මයේ කියන්නේ? අපේ අන්තිම ලැබිච්ච උත්තරේ මේ අපිට මේ මෙහින් හොඳ නරක. හොඳ නරක ධර්මයේ කියලා නේද මේ මහත්තයා දුන්න උත්තරේ? අර මෙතන හිටපු මහත්තයා දුන්න ගිය පොයට මම අහුවේ ප්‍රශ්නේ. මතකද? උත්තරේ මොකද ලැබුණේ? හොඳ නරක වගේ අර්ථයක් තමයි එතන මට නම් ආවේ. හරියට තේරුන්නේ නැහැ මහත්තයා මට කිව්ව එක. නේද? අන්න අපි මුලින්ම දැනගන්න ඕන ධර්මයේ කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඉතින් මේ වගේ කෙනෙක් කිව්වොත් නිවැරදි දෙයම කියයි. ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මොකද මේක අපි ලියුවට මේක අපි දන්නේ නැහනේ. අපි ඉගෙන ගන්න රහතන් වහන්සේ කෙනෙක්ද කාගාවේද කියලා. එතකොට අපි පොඩ්ඩක් අපිට බුද්ධියක් තියෙන්න ඕන. අර කාලාම සූත්‍රයේ වගේ හොඳට හිතලා බලන්න. ඇතහෙනව නේද? ඒක නිසා නිතරම අපි පුරුදු වෙන්න ඕන. දැනගන්න ඕන. අපි මේ ගුරුවරයෙක්ව මෙයා කරගන්න නරකයි. මොකද ඒ කිව්වේ මම? අපි ඉගෙන ගන්න ගුරුවරයව එයාව සමාදම් වෙන්න එපා. අපි සමාදම් වෙන්නේ කාවද? බුදු පියාණන් වහන්සේව. කිසිම වෙලාවකදී එක ගුරුවරයෙක්ව සමාදම් වෙන්න එපා. මොකද අපි ඉගෙන ගන්නේ මෙයාගේ දර්ශනය. ඒක නිසා අපි ඉස්කෝලේ මේ ළමයි දන්නවා ගණන් සර්ගෙන් ගණන් ඉගෙන ගන්න. නේද? එතකොට අපි එයාම කියලා දේ පිළිගන්නේ නැහැ නේ. ඉතිහාසයේ සර්ගෙන් ඉතිහාසය ඉගෙන ගන්නවා. නේද? දැන් එහෙම සමහරක් ළමයි ඉන්නවා. සර්ට් එක්ක හොඳට හිතවත් වෙලා සර්ගේ එක පැත්තක් විතරක් හොඳට ඉගෙන ගන්න. සර්ුත් කැමැත්තෙන් ඒ ළමයාට විවිධ ක්‍රම වලින් කියලා දෙනවා. හැබැයි ළමයා මොකද වෙන්නේ? එයා ඉතිහාස අපි තුමු මේ දරුවා ඉතිහාසයේ සර් මිස් එක්ක ගොඩාක් හිතවත් වෙලා ඉතිහාසය ගොඩාක් ඉගෙන ගන්නවා. මේ ළමයා මොකද වෙන්නේ? අදක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන හොඳම දේ තමයි කවදාක්වත් මේ කෙනෙක්ව සමාදම් වෙන්නේවත් මේවා මේ කරාට කමක් නැහැ. එක තැනක් අල්ලා ගන්න එපා. අද සමාජයේ දකින ලොකුම ප්‍රශ්නේ මේක. ඒක අල්ලාගත්තොත් සම්පූර්ණ වැරදි. එතකොට අපිට මෙතනින් අපුව ගිලිහිලා යනවා. නිතරම මේ ධර්මයෙන් පෙන්වන්නේ නිතරම බුදුන්ව. ඒ බුදුන්ට නිතරම අපි ගරු කරන්න ඕන. මේගොල්ලන්ට ගරු කරන්න ඕන. හැබැයි පොදුවේ හැමෝටම. වැටහෙනව නේද? ඒ කියන්නේ දැන් ඉස්කෝලේ එක නම් දරුවෝ ඔයගොල්ලෝ දන්නව හොඳ සර්ලා ඉන්නෝනේ. දක්ෂ සර්ලා, අදක්ෂ සර්ලා. එහෙමත් ඉන්නවා. දැන් ගණන් සර් ඉතිහාසය දන්නේ නැහැනේ. නේද? අන්න ඒ වගේ ඔයගොල්ලෝ මේක කල්පනා කරලා ගන්න. තව මොනවද මෙතන අපිට දාන්න පුළුවන් දේවල්?
හරි. අපි දැමුකෝ මේක අද සමාජයේ අංක 1 බවට මේක පරිවර්තනය කරගෙන තියෙනවා. මේක කරොත් අපි කාගේ ශිෂ්‍යයෙක් වෙනවද? මේ යටතේ තව ලියන්නකෝ. භාවනා මොනවද? හතලිහක් දාන්නකො මේ යටතේම. සමත භාවනා සේරොක්කොම ටික. මොනවද සමත භාවනා? සති භාවනා කීයක්ද? ඉතින් කියන්න ඕන. සති භාවනා 10යි. ආනාපානස්සතිය, බුද්ධානුස්සතිය, දේවතානුස්සතිය, ත්‍යාගානුස්සතිය, මේ වගේ අනුස්සතිය ධර්ම 10ක් තියෙනවා. ඔයගලන්ට ඒ ටික මට හරියට මතක නෑ 10ම ඒ ටික දැනගන්න ඕන නම් විසුද්ධි මාර්ගයේ භාවනා කාණ්ඩේ සමාධි කාණ්ඩේ බලන්න. එතකොට 40ක් තියෙනවා. අනුස්සති භාවනා කීයක්ද? 40ක් තියෙනවා. ඔක්කොම සමත භාවනා 40ක් තියෙනවා. තව තියෙනවා යෝග තියෙනවා. යෝග භාවනා තියෙනවා. මේ වගේ මේක යටතේ ගොඩාක් ලියන්න පුළුවන්. හරිද? දැන් අංක 1 මං හිතනවා ලංකාවේ මෙන්න මේක ලෝකේ අංක 1 මෙන්න මේ තත්ත්වෙට දීලා තියෙනවා. එතකොට මේක කරොත් එයා කාගේ කෙනෙක් වෙනවද? උත්තරේ දෙන්න එකක් ගන්න. කැමති උත්තරයක් දෙන්න. ඈ? ඔව් දැන් අපි හිතමුකෝ මෙහෙම අපේ බුදු පියාණන් වහන්සේ බෝසත් කාලේ ගිහි ගෙදර කලකිරිලා අර අපි කිව්ව කාරණා ටිකෙන් නේද? බුදු පියාණන් වහන්සේත් අර අපි කිව්වා වගේ යම් කිසි කලකිරීමක් ඇවිල්ලා මෙයාට ආච්චි ගැන කිව්වා වගේ ආච්චි අර දුවට වැහුණා වගේ බෝසතාණන් වහන්සේටත් එහෙම වුණානේ නේද? සසර පෙරනිමිති දැකලා කලකිරිලා සත්‍ය සොයාගෙන ආවා. මං හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට වැටහීමක් තියෙන්නේ නැති මැරිලා සත්‍යය උපදිනවා කියන එක. මොකද ඒ කාලේ ඉන්දියාවේ ඔය සම්බන්ධව තිබ්බ නේද? බුදු පියාණන් වහන්සේ නෙමෙයිනේ ඒක හොයාගත්තේ. මැරිලා සත්‍යය උපදිනවා කියලා කවුද හොයාගත්තේ? ඒක කවුරු හොයාගත්තද කියලා හොයන්න බෑ. නමුත් බුද්ධ කාලේ මම හිතන්නේ ආගම් කීපයක්ම තිබ්බා. අදත් Hindu ආගමේ ඔක පිළිගන්නවා. එතකොට එහෙම තේරිලා බුදු පියාණන් වහන්සේ මුලින්ම මොකද කරේ? බෝසතාණන් වහන්සේ ගිහි ගෙදර අත්හැරලා නේරංජලා ගිහිල්ලා මුලින්ම භග්ගව කියන භග්ගව කියන කෙනා ගාවට ගියා. මෙයාගෙන් ඉගෙන ගත්තේ මොනවද කියලා අපිට හරියට සඳහනක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන බොහෝම කෙටි කාලයක් හිටියා. ඊට පස්සේ ආලාර ගාවට ගියා. එයාගෙන් මොනවද ඉගෙන ගත්තේ? නෑ එයාගෙන් අෂ්ට සමාපatti ඉගෙන ගත්තේ නෑ. එයාගේ ධ්‍යාන 5ක් රූපාවචර ධ්‍යාන 5ක් ඉගෙන ගත්තා. මම ඔයගොල්ලන්ට සිත් chart එකක් දීලා ඇති. ඒ සිත් chart එකේ ඇති රූපාවචර ධ්‍යාන 5 කියලා. ඒක බලන්න විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ඒ ධ්‍යාන 5 මම ඔයගොල්ලන්ට කාලේ තිබුණොත් ඔයගොල්ලෝ කැමති නම් මම ඒ ධ්‍යාන ගැන ඔයගොල්ලන්ට ඒව ලබා ගන්න හැටි ඒවත් කියලා දෙන්න. තේරුණා නේද? ධ්‍යාන 5ක් මෙතනින් ඉගෙන ගත්තා. අපේ ළමයින්ට ගොඩක් වැදගත් වෙනවා මේවා. ඊට පස්සේ මෙතන සිද්ධාර්ථ කුමාරයා මොකද්ද හිතුවේ? සිද්ධාර්ථ කුමාරයා මුලින්ම කල්පනා කරේ මම දුකෙන් එතර වෙන්න ඕන කියලා කල්පනා කරේ නැහැ. දුකයි කියලා තීරණය කරා මේකෙන් එතර වෙන්න ඕන කියලා තීරණය කරා.
මේකෙන් ඈතර වෙච්ච මිනිස්සු ඉන්නවා කියලා ඒ කාලේ ඉන්දියාවේ මොකද්ද උනේ? මතයක් තිබ්බා. මේකෙන් ඈතර වෙච්ච කට්ටිය ලෝකේ ඉන්නවා කියලා. ඒක නිසා තමයි මෙයා ගාවට ගියේ. හරි ගියේ නෑ. මෙයා ගාවට ගියා. මොකද මෙතනදී හිතුවේ? මම සොයන මාර්ගය නෙමෙයි මේක. මේ ළමයි උත්තර දෙන්න. එතනදී සිද්ධාර්ථ කුමාරයා හිතුවා මම සොයන මාර්ගය නෙමෙයි මේක. මේක නෙවෙයි නිවැරදි ක්‍රමය. මේක නෙවෙයි අවසානය. නේද? ඊට පස්සේ මොකද කරේ? මෙයාගෙන් අහගත්තා ඔයාට වැඩිය දෙයක් කියන කෙනෙක්. කවුද? උද්දකරාම. දැන් හරියට මේ සිද්ධාර්ථ කුමාරයා මොකද දන්නවද කරේ? සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය වුණේ මේ පීසා. මම උදාහරණකින් කියන්න. සිද්ධාර්ථ කුමාරයාට සිද්ධ වුණා සිද්ධාර්ථ කුමාරයා මුලින්ම මොකද්ද කරේ? ඔව් මුලින්ම මෙතනට ගිහින් සම්පූර්ණම මේක ඉගෙන ගත්තා. තේරෙනව නේද? පාන් වල මුළු ඔක්කොම මෙයා ඉගෙන ගත්තා. දැන් හරි ගියාද යාට වැඩේ? පීසා හම්බුණාද? නෑ. ඊට පස්සේ මොකද උනේ? මෙතනට ගිහිල්ලා මේකේ සම්පූර්ණම පරතරයට ගියා. නේද? ඊට පස්සේ යා දැනගත්තා මේක නෙමෙයි මං සොයන දේ කියන එක. උද්දකරාම ගාවට ගියාට පස්සේ මොකද කරේ? එතනින් මොනවද හොයාගත්තේ? අරූපාවචර ධ්‍යාන 4ක් මෙතනදී ඉගෙන ගත්තා. අෂ්ට සමාපatti ලාභී වුණා. මේක 4 කියලා දාන්නම්. වැරද්දක් නැහැ 5 වුණත් ධ්‍යාන 4ක් කියලාත් අපි විස්තර කරනවා. 5ක් කියලාත් විස්තර කරනවා. ඒක අපි පස්සේ කියලා දෙන්න ඒක වෙනස. අන්න 8ක් උපදව ගත්තා. තේරුණා නේද? ඒ කියන්නේ මෙන්න මෙතනින් මේ භාවනාව කියන එක යටතේ මෙන්න මේකේ පරතරයට ගියා. එතනින් එහාට මිනිස්සෙකුට මනුස්ස ලෝකයේ මිනිස්සෙකුටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් අන්න අර පැත්තේ මෙන්න මේකෙන් යන්න පුළුවන් පරතරයටම සිද්ධාර්ථ කුමාරයා ගියා. ගිහිල්ලා මොකද්ද හිතුවේ? මම සොයන නිෂ්ඨාව අවසානය විමෝක්ෂය නිවන මේක නෙමෙයි. තේරුණානේ? මේක නෙමෙයි කියලා ඊට පස්සේ මොකද කරේ? ගුරුවරු මොකද මීට එහා ගුරුවරු දෙන්නේ ඉන්දියාවේවත් මනුස්ස ලෝකෙවත් හිටියේ නැහැ. හැබැයි දැන් මේ ඊට කලින් කවුද හිටියේ? මේ වගේ කට්ටිය. ඔව් දැන් මේ දැන් සිද්ධාර්ථ කුමාරයා මෙතනදී මෙයාට වඩා දක්ෂද? ඔව් මෙයාට වඩා දක්ෂයි. හේතුව හැබැයි සමාපatti එකයි ඒවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතාලම කෙටි කාලයක් තුලදී. ගුරුවරයාව වෙහෙස කරන්නේ නැතුව දැන් මෙයා වෙහෙසුණාටත් වැඩිය ඉක්මනින් ඉගෙන ගත්තා. තේරෙනවද? එතකොට මෙයාටත් වඩා අති දක්ෂයි. ඒක නිසා මෙයා ආරාධනා කරා මේ සියලුම දේවල් ඔබ බාර ගන්න. ඔබ බාර අරගෙන කරන්න ඔබ මට වැඩිය දක්ෂයෙක් කියලා. තේරෙනවද? හැබැයි බුදු පියාණන් වහන්සේ දැනගත්තා ඔය යන ක්‍රමය සම්පූර්ණ මොකද්ද? සම්පූර්ණම සිද්ධාර්ථ කුමාරයා මේකට කතිරයක් දැම්මා. නේද? එතකොට මෙන්න මේ ක්‍රමය සිද්ධාර්ථ කුමාරයා දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා බක් මගුල් දාලා. නේද? මෙන්න මේකෙන් පළවෙනි එක මොකද දෙවෙනි එකට වෙනකන් එයා තනියෙන් ගිහින් තිබ්බා. ඊට පස්සේ තමයි ගුරුවරයා ගාවින් ඉගෙන ගත්තේ. වැටහෙනව නේද? ඉන්න මොගලන්ගේ අහන ප්‍රශ්නයක්ද? ආයි. අපි භාවනා කරලා මේව උපදව ගත්තොත් අපි කාගේ ශිෂ්‍යයෙක්ද වෙන්නේ? කො? පිටු. මං ඇහුවේ දැන් අපි භාවනා කරන්න අපේ අංක 1 නේ මේක නේ. එතකොට මේ භාවනා ක්‍රම ආනාපාන සතික මේගොල්ලෝ කියලා දුන්න භාවනාව මොකද්ද? මෙයා කියලා දුන්න භාවනාව මොකද්ද? මෙයා කරපු එක. හොයලා බලන්න මෙයා කරේ ආනාපාන සතිය. තේරුණානේ? මෙයා ජී එකෙන්ම මම දන්න හැටියට
මේකෙන් තමයි ඉගෙන ගත්තේ. තේරුණානේ? එතකොට තවත් හිටියා මේ මීට වඩා හොඳ කට්ටිය තවත් හිටියා. හැබැයි ඒ කාලේ හිටියේ නෑ. එතකොට දැන් අපි ආනාපාන සතියෙන් මෙන්න මෙතනට ගියොත් අරූපාවචර ධ්‍යාන 4 උපදව ගත්තොත් පැවිද්දෙක් හෝ ඕගොල්ලෝ හෝ එයා කාගේ ශිෂ්‍යයෙක්ද වෙන්නේ? ඔව් දැනට නම් අපි දන්න හැටියට ආනාපාන සති භාවනාව හොයාගත්තේ මෙයාමත් නෙමෙයි. අපිට හිතන්න පුළුවන්. හැබැයි අපි දැනට දන්නේ අපේ තොරතුරු අනුව මෙයා තමයි ආනාපාන සතිය හොයාගත්තේ කියලා නේද? මෙයාගේත් ගුරුවරයා තමයි ආනාපාන සතිය මෙයාට කියලා දුන්නේ නේ. තේරෙනව නේද? මෙයාගේත් ගුරුවරයා. අපි නමුත් එයාගේ නම අපි දන්නේ නෑනේ. ඒක නිසා අර පීනන්න කවුද හොයලා දුන්නා වගේ මේ ආනාපාන සතිය කියන එක සාමාන්‍යයෙන් එහෙම හොයාගන්න මූලික කෙනෙක් එන්නේ ඒක ලෝකේ කවුරුත් කරන දෙයක්. ඒ තියා උංගලන්ට මම ඇත්ත කතාවක් කියන්නම්. මගේ පැවිදි මුල් කාලෙදිත් මුල් කාලේ කියන්නේ පැවිදි වෙන්න කලිනුත් මම කවුරුත් කියලා දෙන්නේ නැතුව ආනාපාන සති භාවනාව කරා. මම දන්නේ නැහැ ඒකේ නම ආනාපාන සති භාවනාව කියලා. නමුත් මම ඒ භාවනාව කරා. මම ඒ විස්තර කියන්නේ යන්නේ අන්න බලන්න. එතකොට ඒක මමත් හොයාගෙන තිබ්බා. ආනාපාන සතියක් බව තියෙන බව. හැබැයි මම ටිකක් කරලා පොත්පත් බලනකොට එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ මම කරපු ක්‍රමෙම තියෙනවා. ඉතින් ඒ වගේ මගේ ජීවිතේ මම මේ භාවනා ක්‍රම කීපයක් හොයාගෙන තිබ්බා පොත්පත් බලන්න කලින්. වැටහෙනව නේද? එතකොට දැන් ඔයගොල්ලෝ මට උත්තරේ තාම දුන්නේ නැහැ. පරක්කු වෙන්න. මේ තැනට ගියොත් කාගේ ගුරුවරයෙක්ද වෙන්නේ? ශිෂ්‍යයෙක්ද වෙන්නේ? ඔයද අපිට කියන්න තියෙන උද්දකරාම පුත්තගේ තමයි කියලා. හැබැයි ඒක වැරදිද? නෑ. ඔව්. දැන් ඔන්න බලන්න මේකෙන් මේ උපමාවෙම ගන්නකො. මෙතනක යන්න කෙනෙක් මේකම හැබැයි ඒක වැරදි නැහැ. හැබැයි ඒක කා දැමීමක් නේ. අපිට ඇත්තටම පීසා හදන්න ඉගෙන ගන්න මේ චීස් පිළිබඳව සම්පූර්ණම ඉගෙන ගන්න ඕනේ. ඈ? එහම අම්මත් පීසා හදනව නේද? ඕ අපිට චීස් තිබ්බොත් ඇති. නේද? චීස් තිබ්බොත් ඇති. හැබැයි චීස් හදන සම්පූර්ණ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හැබැයි අනවශ්‍යත් නෑ ඒක. හැබැයි ඒක ගොඩක් අපතේ යෑමක්. නේද? ඔව් අපිට ඕන පීස පිළිබඳව සම්පූර්ණම වැඩෙක් වෙන්න නෙමෙයිනේ. ඒ කියන්නේ අපිට ඕන බුදු වෙන්න නෙමෙයිනේ. නේද? අන්න ඒ වගේ ඔයගොල්ලෝ මෙන්න මේ උපමාවෙන් තේරුම් ගන්න. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපිට මෙතනට දාන්න වෙනවා හරියක් දාන්නත් බෑ. කතිරයක් දාන්නත් බෑ. නේද? මොකද කරන්න ඕනේ? දැන් මම මෙච්චර අහන්නේ ඇයි මේක? මේක අද ඔයගොල්ලන්ම කියන්න වෙනවා. දැන් අද අය ඔයගොල්ලෝ මෙතන ඉන්නේ. අපි මහත්තයා මොකෝ ඉන්නේ මෙතන? ඔව් මං හිතන්නේ මම ඉන්නේ දැන් මෙන්න මේ chart එකේ කොතනද? මෙතන? ඔව් මම ඉන්නේ මං හිතන්නේ මෙතන. හරි. හරිද? මං ඉන්නේ ඔතන. දැන් මම ඒකයි මේ ඇහුවේ. ඕගොල්ලෝ දැන් මේ කරන දෙයක් තමයි මම මේ ලිව්වේ. මට ඕගොල්ලෝ කුටි හදලා දෙනවා. හරිද? මට ඕගොල්ලෝ දන් දෙනවා. මෙන්න මේ ක්‍රම දෙකට. තේරුණාද? මට ඕගොල්ලෝ සිවුරු දෙනවා. මේකත් ඕගොල්ලෝ ගොඩක් ඉහළින්ම කරන එක. මේක නම් මෙහෙ සිද්ධ වුන්නේ වෙන තැන්වල සිද්ධ වෙනවා. මේකත් තියෙනවා. මේකත් මට ඕනනම් කියලා දෙන්න පුළුවන්. තේරුණානේ? තව ගොඩාක් දැන් මට බෝධි පූජා තියන්න පුළුවන්. පොත් ලියන්න පුළුවන්. තව දේවල් මගේ තත්ත්වය හැටියට මට කරන්න පුළුවන්. දැන් මම මේක මෙච්චර ඕගොල්ලන්ගෙන් අහන්නේ ඇයි දන්නවද? දැන් මේකෙන් මම මොකද්ද කරන්න ඕනේ? ඕගොල්ලෝ කියන්නේ කරන දේ
ඔව් දැන් අපි ඉගෙන ගන්න ඕනේ මේ නිවන ගැන තව පොඩි අවබෝධයක් අපි ගන්න ඕනේ. ගොඩාක්ම නැති වුණාට මේකේ අපිට එකම ඉලක්කය තමයි අපිට එකම මැප් එක තමයි සිටියම මෙන්න මේ සෝතාපට්ටි සෝවාන් කියන තැනට එන්න නේ. මෙතනට එන්න මොකද්ද කරන්න ඕන? මේකත් ගුරුවරයාගෙම තමයි අහන්න ඕන. හැබැයි ත්‍රිපිටකෙත් තියෙනවා. අන්නේ එතනට එන්න අවශ්‍ය කරන මූලික දේ තමයි අපි කරන්නේ. ඒක අපි විශ්වාස කරන්න ඕන. මේක යටතේ දැන් යනවා ධර්ම ශ්‍රවණය. මේක එක කියලා දාන්නද? මොකද දාන්නේ? මේකට දාන්න එකක් තියෙනවනේ. ටක් දාලා කියන්න. ඈ? මොකද්ද? ඈ? මේක එක. එකද මහත්තයා? එක. දහම් ශ්‍රවණේ එකට භාවනාව දැම්මු. ඔව් භාවනා කරන දැනගන්න නේ ඒකට දාන්න බැරි වෙනවා නේ. භාවනා කරන්න ඕනේද? ඒකට මට ඉතින් උත්තරයක් දෙන්න ටිකක් අමාරුයි. ඔව් දහම් ශ්‍රවණය කරත හැකි. තව ඔව් දහම් ශ්‍රවණය කළා අපිට දහම් සජ්ජායනා කරන්නත් පුළුවන්. මේ දහම බණ අහ ගන්නකොට මොකද කරන්න ඕන? ලියා ගන්න ඕන. ලියාගෙන ඊට පස්සේ ඒක සජ්ජායනා කරනවා දහම් සජ්ජායනාව නේද? ඊට පස්සේ ධර්ම සම්මර්ෂණය. ඒ කියන්නේ ඔව් අපි අධ්‍යයනය කරන සම්මර්ෂණය කියන්නේ යෝනිසෝමනසිකාර නෙමෙයි. සම්මර්ෂණය කියන්නේ අධ්‍යයනය කරන. දැන් ඔයගොල්ලෝ මම මේ කියපු දේවල් පොඩ්ඩක් සටහනක් ගහගෙන ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ස්වාමීන් වහන්සේයි ගුරුවරයයි මේ වගේ දෙයක් කිව්වේ. පොඩ්ඩක් තව ඔව් දහම් සම්මර්ෂණය. ඊට පස්සේ යන්න සජ්ජායනාව ධර්ම සම්මර්ෂණය. හතර යෝනිසෝ මනසිකාරය. පහ නෑ වැරදි. පහ මොකද්ද? පටලව ගන්න එපා. මේ ඉලක්කම් කැමති නම් වෙනස් කරගන්න. තේරුණානේ? කැමති නම් වෙනස් කරගන්න. භාවනාව යටතේ තවත් මේක බෙදෙනවා. මොකද්ද? මෙන්න මෙයා කරපු භාවනාව තමයි කරන්න වෙන්නේ. එයා කරපු වැරදි දේවල් මොනවද? නැති. බෝසතාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරාද නැද්ද? ඈ? බෝසතාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. හැබැයි බුදු පියාණන් වහන්සේ මේව ගැන කියලා නැද්ද? කියලා තියෙනවා. බුදු පියාණන් දැන් මේක ඉගෙනගත්තු කෙනා මේව ගැන කියනවා. ඒක ඇත්ත. කියන්නේ නෙවෙයි නේද? හැබැයි ඒක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ ඒක නෙමෙයි. දැන් අපිට බුදු වෙන්න අවශ්‍ය නම් අපි මේ පාර ගියාට කමක් නැහැ. ඒක අහක යන්නේ නැහැ. හැබැයි බුදු පියාණන් වහන්සේත් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා එක මතක තියාගන්න. එහෙමනම් මේ භාවනාව යටතේ මම මෙතනට දානවා මෙන්න මෙහෙම එකක්. විදර්ශනාව විපස්සනාව කියන එකක් දානවා. මේක හොයාගත්තේ ලෝකෙට කවුද? කියන්න. ඔව් මේක හොයාගත්තේ
බුදු කෙනෙක් විතරයි. මේ වචනේ කිසිම තැනකින් අපිට හම්බෙන්නේ කිසිම පොතකින් කිසිම ආගමකින් මෙන්න මේ වචනේ හම්බෙන්නේ නැහැ. ඊටු සියලු වචන හම්බෙනවා. බණ කියන්නේ නැද්ද පල්ලියේ? පල්ලියේ බණ කියනවා. මේක කරන්නේ නැද්ද පල්ලියේ? අනිත් ආගම් වලත් මේ ඔක්කොම තියෙනවා. හැබැයි මෙන්න මේකනේ විදර්ශනාව විපස්සනාව. දැන් අපි බලන්න ඕන විදර්ශනාව මොකද්ද? විදර්ශනාව කියන්නේ විශේෂයෙන් බලන්න ඕන. හැබැයි මේක තියෙන්නේ අංක 5ක. අන්න ඒක මතක තියාගන්න. පටලව ගන්න එපා. මේක තියෙන්නේ අංක කීයටද? අංක 5ට. මේක මුලට දැම්මොත් දැන් අපි ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ මොනවද? මෙන්න මෙතනින් ඉගෙන ගන්න මොකද්ද? විශේෂයෙන් බලන්න ඉගෙන ගන්න. මෙන්න මේක ඉගෙන ගන්න. ඊට පස්සේ මොකද කල්පනා කරන්නේ? මේක ගැන හොඳට මතක තියාගන්න සජ්ජායනා කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක ගැන හොඳට කල්පනා බලන්න ඕන තවත්. මේක ගැන මේකටම තමයි මේ කියන්නේ මේක ඕන එකකට දාන්නත් පුළුවන්. මේ යෝනිසෝ මනසිකාරයයි මේකයි එකකට දාන්නත් පුළුවන්. මම මේ කිව්ව දේවල් වල වැරද්දක් තියෙනවා. තියෙනවා නම් කියන්න අපේ ජීවිතය සමතේ මොකෝ හිතන්නේ. මේ වැරද්දක් දැන් හොයන්න බැරි වෙයි. පස්සේ හොයන්න පුළුවන් වෙයි. මං හරිය කැමති. දැන් මේක මං අද උදේ ඉඳලා හිතපු දෙයක් නේ. තේරුණා නේද? මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක නියම උත්තරේ නෙවෙන්න පුළුවන්. ඒක නිසා ඊගාව සතිය එනකොට පුළුවන් නම් කොලේක මේ දරුවෝ ලියාගෙන එන්න අම්මලාගෙන් අහගෙන මේ හදපු chart එක මේකේ අඩුපාඩු තව හදන්න. තේරුණා නේද? හදලා හරියටම කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට අපි මේ ධර්ම දේශනාව කියන එකනේ දැන් අද ඉන්නේ නේද? අද ඉන්නේ අපි ධර්ම සාකච්ඡා. දැන් මෙතන තව එකක් දාත හැකි ධර්ම යෝනිසෝ මනසිකාරය අයින් කරලා ධර්ම සාකච්ඡාව. ඒකත් නිවන් දොරටුවක්. ධර්ම සාකච්ඡාව එක අඩු වෙලා තිනවා. ධර්ම සාකච්ඡාව යටතේ නේද? එතකොට මේ ධර්ම සාකච්ඡාව යටතේ තව අපිට බෙදන්න පුළුවන්. මොනවද බෙදන්නේ? මේ ධර්ම දේශනාව යටතේ මොනවද බෙදන්නේ? මොනවද මට කියන්න පුළුවන්? බණ මට නම් බෑ. ඕන හදලා කියන්නම්. මේක පුළුවන්. මේක තමයි ගොඩක්ම හොඳට පුළුවන් එක මට. කියන්න තව කියන්න. ජාතක. ජාතක මේ ක්‍රමයටත් කියන්න පුළුවන්. ඒකත් පුළුවන් මට. මම දීතිත්ව වැඩි කරා ගොඩක්. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒක මම බැලුවා දැන් වෙන විදිහකට මට ඕන විදිහට කරලා බෑ. ඒගොල්ලෝ මෙතනින් තෝරාගත්තු එකක් තියෙනවනේ නේ. මේකට යන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි මම කරන්න ඕන. නේද? තව ඔව් භාවනාව ගැන කියන්නත් පුළුවන්. තේරුණානේ? තව විවිධ ඒවා මෙතන අපිට දාන්න පුළුවන්. අද සමාජයේ තියෙන ඒවා බලන්න. විවිධ ඒවා මෙතන තියෙනවා. දේශපාලන බණ කියන්නත් පුළුවන්. නේද? මේ වගේ ගොඩක් තැන් වලට දානවා. මේක පුරවගෙන ඉන්නකො එතකොට ඊගාව සතිය අපි බලමු. මේකට පුරවගෙන මෙන්න මෙතනට ඕගොල්ලෝ මාක් එකක් දාන්න. කොහොම? ඕගොල්ලන්ට අවශ්‍ය දේ. ඕගොල්ලන්ට අවශ්‍ය දේ තමයි මම දෙන්න ඕනේ. ඉතින් අපි කඩේකට ගියාම මොකද වෙන්නේ? අපිට අවශ්‍ය දේද මුදලාලි දෙන්නේ? මුදලාලිට අවශ්‍ය දේ. අපිට අවශ්‍ය දේ මුදලාලිට වැඩක් නෑ. අපි සමහරක් වෙලාවට අහන මුදලාලි මොකද්ද මේකෙන් තෝරන්නේ? නේද? මුදලාලි මොකද්ද හොඳයි කියන්නේ. එතකොට සමහරක් වෙලාවට එයා කියනෝ නෑ මේ අහවල් එක ගන්න. එයා කපටියෙක් නොවේ නා. නේද? කපටියෙක් නොවේ නා. එයා කියනවා මේ අහවල් දෙය ගන්න කියලා. අන්න මුදලාලි දන්නවා මේවල තියෙන ක්වොලිටිය මොකද්ද කියන එක. වැටහෙනව නේද? අන්න ඒ වගේ ඕනනම් මට තෝරන්නත් පුළුවන්. ඕනනම් ඕගොල්ලන්ට මේක තෝරගන්න පුළුවන්. අන්න එහෙම එන සතිය එනකොට ඔන්න දැන් ප්‍රශ්න කීයක් ආවද? 4. මෙන්න මේ chart එක හදලා මේකෙන් පුරවගෙන එන්න. අපි ඒක කරමු. කියපු දේ
අන්න බලන්න අපි බුදු පියාණන් වහන්සේගේ ශිෂ්‍යෙක් වෙනවා නම් බුදු පියාණන් වහන්සේ හරි කියපු දේ බුදු පියාණන් වහන්සේ හොයාගත්තු දේ අපි හොයාගන්න ඕන. අපි ඒක දැනගන්න ඕන. අපි ඊට පස්සේ කරන්න ඕන බුදු පියාණන් වහන්සේ හොයාගත්තු එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න එක. හැබැයි ඒක පොඩ්ඩක් ඉගෙනීමකින් ලබා ගන්න බැරි දෙයක්. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට ලේසි කරන්නම්. ඒ බුදු පියාණන් වහන්සේ හොයපු නිවන, ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සෝවාන් ඵලේ ත්‍රිපිටකයේ තුලින් හරි අමාරුයි සොයාගන්න. වැටහෙනෝනේ ඒක නිසා තමයි අපිට ලංකාවේ විවිධ පැතිවලට යන කට්ටිය තේරෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ මුලින්ම සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕන? ඕගොල්ලෝ හිතලා බලන්න බණ අහන්න නැතුව අපි ඉගෙන ගත්තා සද්ධර්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය මොකද්ද? සෝවාන් වෙන්න අවශ්‍ය කරන අංග ටික කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මෙන්න මේ කාරණා හතර අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් බලන්නකො මේක අනුව හිතලා ඒක මොන තරම් සත්‍යයක්ද කියලා. තේරුණා නේද? අපිට අනිවාර්යෙන් කල්යාණ මිත්‍රයෙක් ඕන. ඒ වගේම අපි යාගෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. හැබැයි යාගෙන් මුලින්ම කරන්න ඕන සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ අපිට අර මෙන්න මේ කරුණු ටික අපිට දාගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලෝ යන තැනේ සිටියම ක්‍රමය. වැටහෙනව නේද? 150ක්ම ඕගොල්ලන්ගේ අතේ තමයි මේකේ කටයුත්ත තියෙන්නේ. 150ක් ගුරුවරයාගේ යටතේ මේක පවතිනවා. අද අපේ මේ පන්තිය මම විශේෂයෙන්ම කරන්නේ ඒ වගේ යම්කිසි ඉලක්කයක් සපුරාගෙන. ඒක නිසා ඕගොල්ලෝ සූදානම් වෙනවා. දැන් මේ අද අලුත් ළමයිනුත් ඉන්නවා. මෙතන මූලිකම ඉලක්කය තමයි ධර්මයේ ඉගෙන ගැනීමක් නෙමෙයි අපිට මේ නිවනට යන්න නියම පාර සොයා ගැනීමක් තමයි අපේ ධර්ම දේශනාවේ කරන්නේ. අපි ඒ අනුව තමයි පටිච්චසමුප්පාද දේශනාව කරේ. තව අපිට ධර්මයේ කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒක කල යුත්තේ ඕගොල්ලෝ. තේරුණා නේද? එතකොට අපි මේ පන්ති මාලාවේ සම්පූර්ණ කරන්නේ සද්ධර්ම ශ්‍රවණය කියන දෙවෙනි අධීරය. තව අධීර කීයක් තියෙනවද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඔව් දැන් බලන්න ඕගොල්ලෝ කොච්චර ළඟට ඇවිල්ලාද කියලා. වැටහෙනව නේද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය. නොකරන්නේම ඕකනේ. දැන් අද මේක ගැන ගොඩක් හිතන්න නෑ. ඊගාව අපේ දේශනා වාරයේ ඉඳලා අනිවාර්යෙන්ම දැන් සද්ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙලාද යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. නෑ අපිට කරලා ඉවර වෙලාත් පුළුවන්, කරන ගමනු පුළුවන්. වැටහෙනව නේද? එතකොට අනිවාර්යෙන්ම මේක ගැන ඉතාම ගැඹුරින් හැමතිස්සෙම හිතන්න ඕන. ඔන්න දැන් ඔයගොල්ලන්ට තව සතියක් තියෙන දුක ගැන හිතන්න. අපායවල් ගැන ඉගෙන ගන්න. තේමීය ජාතකේ පුළුවන් නම් බලලා එන්න. ජාතක පොත් තියෙනවද ගෙවල් වල? අපි අර ගිය සතිය අපි කරපු පැවරුම මේ සතියේ ගොඩක් තියෙනවා. ඉතින් අද උඹලට ගොඩාක්ම ගැඹුරින් හිතන්න තියෙන්නේ මේ සතියේ මොකද්ද? ඔව් දුක ගැනම හිතන්න තියෙනවා. අපි ඊගාව සතියේ ඉඳලා අපි කරන පාඩම පිළිබඳව ධර්මීය පැත්තෙන් සිද්ධාර්ථ කුමාරයා අපේ බුදු පියාණන් වහන්සේ ලෝකෙට හොයාගත්තේ මොකද්ද? සිද්ධාර්ථ කුමාරයා බුදු කෙනෙක් බවට පත් වුණේ මොන වගේ වෙනසකින්ද කියන එක තමයි අපි සොයා ගන්න ඕන නේද? ඉතින් තා මොන හරි දැනගන්න කරුණු තියෙනවද? ඔය දැන් ඔයගොල්ලෝ දැනගන්න ආවේ වෙන එකක් අද. මුලින්ම ගානේ දීපේකේ රහ වැටුනොත් නේද දීපේක හදන්න ඕනේ. අන්න ඒකයි දැන් ඒ ඔයාගේ ප්‍රශ්නේ හරි. නමුත් අපිට රහත් වෙලා බෑනේ ඊටු ටික කරන්න. දැන් සමහරක් දේවල් තියෙනවා මේ ජානක මහත්තයෝ ගොඩක් හොඳ ප්‍රශ්නයක් ඕක. සමහරක් දේවල් තියෙනවා අපිට කවදාක්වත් ඒ තැනට යන්නේ නැතුව එතන කිසිම විස්තරයක් දැනගන්න බැරි. ඒ එකක් තමයි කොහොමද අපිට ඒ වගේ දේවල් තියෙන්නේ. කාගෙන්වත් අහන්න බෑ.
දැන් දිව්‍ය ලෝකේ විස්තර නම් දෙවි කෙනෙක්ගෙන් අහගත හැකියි. ඒ වගේ බැරි දේවල් මොනවද? මට හිතෙනවා එහෙම බැරි දෙයක් තමයි මැරෙන මොහොතේ මොනවද දැනෙන්නේ කියලා. තේරුණානේ? ඔව්. නමුත් ඉතින් මැරිලා නෙමෙයිනේ කිව්වේ. මැරෙන මොහොත කිව්වහම මැරෙන්න තප්පරයකට කලින්. මොකද්ද දැනුනේ? ඒක කවදාක්වත් ලෝකෙට එළිය වෙන එකක් නෙමෙයි. බුදු කෙනෙක්වත් ඒක කියලා තියෙනවද? බුදුන්ට කියන්න බෑනේ. අයියේ ඉතින් මැරෙන්න තප්පරයකට කලින් මැරෙනවා මිසක් ඒක කී ඉන්න වෙල පුළුවන් කාටද? නෑ මරණාසන්න මොහොතේ Tamanට දැනෙන අත්දැකීම. ඔව්. බුදුන්ට වෙන කෙනෙක්ගේ එක ගව Tamanට දැනෙන අත්දැකීම කියන්න බෑනේ. නේද? ඔව්. මම හිතනවා අපිට ඒක කියන්න පුළුවන්. නමුත් ඒක සත්‍යයක් නෙමෙයි. ඕගොල්ලෝ නම් අහලා බලන්න. අපිට ඒක පිළිගන්න බෑ. දැන් සමහරක් කෙනෙකුලා මරණාසන්න අත්දැකීමක් කියනවා කොහොමද? මැරෙන්න ගිහිල්ලා ජීවත් වෙනවා. නමුත් ඉතින් යා මැරිලා නෙමෙයිනේ. ඔය ජුට් එකේ ඉවර කරලා. එතකොට ඒ වගේ මේ අන්න ඒක අපිට කියන්න බෑ. තව බැරි දෙයක් තියෙනවා. මම ඒක ඕගොල්ලන්ගේ අද දවසේ අහපු පළවෙනි ප්‍රශ්නේත් තියෙන ඔන්න ඔහොම එකක්. අද දවසේ අහපු පළවෙනි ප්‍රශ්නේත් ඔන්න ඔය වගේ එකක්. තේරුණා නේද? දැන් අපි හිතමු මෙහෙම දෙයක්. මෙතන කට්ට කරුවල. අපිට ආලෝකයක් ගැන කතා කරන්න පුළුවන්. ආලෝකය කියන වචනයවත් කියත හැකිද? ඒ කියන්නේ බෑ කියන්නේ දැන් අපි ආලෝකයක් දැකලම නැහැ කියලා හිතන්නකො. අපි කරුවලකම ඉන්නවා. අපි ආලෝකයක් ගැන අහලා තියෙනවද? නෑ. අහලා තියෙන්න බෑනේ. අපි කවදාවත් ආලෝකයක් දැකලා නැහැ. ආලෝකයක් කියන එකක් තියෙනවද? නෑ. ඇයි අඳුර නැති වෙන මොහොතේ තමයි ආලෝකය එන්නේ. නේද? අඳුරේ ඉන්නකන් ආලෝකය කියන එකක් ගැන අපිට අදහසක් ගන්න බෑ. මම ඒ කියූප එක හොඳට හිතලා බලන්න. අඳුර නැති වෙන වෙලාවේ තමයි ආලෝකය ගැන අත්දැකීමක් අපිට ලැබෙන්නේ. නැතේනෝ නේද? ඒක. ඒ වගේම නිවන. කවදාක්වත් නිවන ගැන අපිට හිතා ගන්න බෑ. නැතේනෝ නේද? ඒ තැනට යන්නේ නැතුව. හැබැයි උඹලන්ට ඒකේ රහ බලන්න පුළුවන් නිවන් ගිය කට්ටිය කියපු කතා. අන්න ඒවා. ඒවෙන් තමයි රස බලා ගන්න පුළුවන්. ඒ වගේම සමත භාවනාවෙන් නිවන වගේ දේවල් අපිට අත්විඳින්න පුළුවන්. හැබැයි නිවන නෙමෙයි. දැන් මැරෙන මොහොතේ මොන වගේද කියලා අපිට තේරෙන්නේ නැති වුණාට ඔප්පු කරන්න බැරි වුණාට ඒක මොන වගේද කියලා යම් ඒවෙන් අපිට තේරුම් මොකද? අපේ මහත්තයා මොකද කියන්නේ? මොනෝකනේ? දැන් අපි ධර්මයේ දන්නවා කියලා හිතුවට දන්නේ නැහැ. අපි ඒක මුල ඉඳලා අපි ආපහු කරනවා. රූප කියන්නේ මොනවද? ඒකේ අර පීසා එක හදනවා වගේ දැන් අපි කරන්නේ පාන් ගැන සම්පූර්ණ ඉගෙන ගන්නවා. ඒ සම්පූර්ණමත් නෙවෙයි ඉගෙන ගත යුතු ටික. තේරුණා නේද? ඒ වගේම ඊට පස්සේ අපි චීස් හදන්න ඉගෙන ගත යුතු ටික. පීසා එකට ඉගෙන ගත යුතු ටික අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ පීසා එක හදන එක ඕගොල්ලන්ගේ ජොබ් එක. ඕගොල්ලන්ගේ වැඩක්. අන්න ඒ වගේ තමයි අපි ඊගාව සතියේ ඉඳලා ඒ ටික හරියට මේ කරන්න බලාපොරොත්තු වෙනවා. තාම මොන හරි දැන් ගැටලු තියෙනවද ඔය අම්මලට? අපේ මෑණියන්ට අද ඉතින් ලොකු දෙයක් කියලා දුන්නේ. ඕගොල්ලෝ මං කිව්ව එක හොඳට කල්පනා කරන්න. අපි යන ඉලක්කය හරියට කරන්න ඕන. මුලින් කළ යුතු ටික මුලින් කරන්න ඕන. ඒක නිසා අපි ඊගාව සතියේ ඉඳලා පිළිවෙලට මං හිතනවා 10ක් නම් යන්නේ හේකුත් නැති වෙයි. ඔයගොල්ලෝ හරියට හිටියොත්. ඔයගොල්ලෝ හරියට කරොත් ඊටාම ඉක්මනින් මම පංච උපාදානස්කන්ධය මොකක්ද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නැතිනම් කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතෝ